මානව සංහතියේ අභිවෘද්ධිය උදෙසාම විකසිත වන වගයි. අයිබෝන් දයාබර දොරදරියන්ට ආයෙත් වරක් අපි තාපේ තවත් වැදගත් ඒ වගේම ඔයගොල්ලෝ කරන අමාරු ඔයගොල්ලෝ අතහැරපු සෙක්ෂන් එකේ අපි ඔයගොල්ලෝ හමු වෙනවා තාපේ බොහොම සුන්දර මාතෘකාවක් අතිශය සුන්දරයි ගැඹුරට ඉගෙන ගැනීම ඒ පිළිබඳ විශාල අවබෝධයක් ලබා ගැනීම පසු ඔබව රිද්දන්න කිසිම ගානක් දෙන්න පුළුවන් කමක් නැහැ අනිවාර්යෙන් ඔබ හදනවා ඒ මොකද සිද්ධාන්ත ඉතා හොඳ පැහැදිලිව ඉගෙන ගැනීම මම හිතන්නේ ලංකාවේ ගුරු ගුණක් ඉගෙන කියලා තියෙනවා මම දැකලා තියෙනවා ප්‍රවීණ ගුරු සිද්ධාන්ත හරියට ඉගෙන ගන්න නැතුව ගණන් අතර ගොඩ යන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙවෙයි ෆිසික්ස් කියන්නේ ඒ නිසා ෆිසික්ස් පිළිබඳව අපිට කියන්නේ ඔබ ෆිසික්ස් ඉගෙන ගන්නවා නම් ඒ සඳහා හොඳ සිද්ධාන්ත දැනුමක් අනිවාර්යෙන් ළඟා කරගත යුතුමයි. හරි. අද අපේ මාතෘකාව තමයි තාප ගති විද්‍යාව. රයිට්. අපි කතා කරන්න උත්සාහ කරන්නේ තාප ගති විද්‍යාව ගැන. මේකට ඉංග්‍රීසියෙන් කියනවා thermodynamics කියලා. thermodynamics තාපගත විද්‍යාව. බොහෝ අය අමාරුයි. හැබැයි ලොකු දෙයක් නෑ. පුළුවන් තරම් සරලව කෙටි වෙලාවක් තුල අවශ්‍ය දේ ඔබට ලබා දෙන්න මම උත්සාහ කරනවා. මෙතෙන්දී අපි හිතමු යම්කිසි ඒකලිත isolated system එකක් එහෙම නැත්නම් ඒකලිත පද්ධතියක් තියෙනවා කියලා. ඒතර මේ ඒකලිත පද්ධතිය මම මේ විදිහට හඳුන්වනවා. right මේක ඒකලිත පද්ධතියක් ඒකලිතයි ඒකලිත කියන්නේ isolated කියන එක ඒ කියන්නේ වෙන බාහිරයත් එක්ක සම්බන්ධයක් නැහැ වෙන බාහිරින් තාපය ගන්න හෝ තාපය බාහිරට පිට කරන්න හෝ ක්‍රමයක් නැහැ ඒ කියන්නේ අපි මේ වගේ පද්ධතියකට මෙහෙන් තාපය ලබා දෙනවා dq කියලා ප්‍රමාණයක් ඒකලිත පද්ධතියක් හොයලා අපි ඒකට තාපය දෙනවා dq කියලා ප්‍රමාණයක්. හොඳට අහගෙන ඉන්න. දුන්නාම මෙයා මොකද දන්නවද කරන්නේ? මෙයා ඒකේ කොටසක් ගන්නවා අභ්‍යන්තර ශක්තිය වැඩි කරගන්න. du අභ්‍යන්තර ශක්තිය වැඩි කර ගැනීමට. ඊට අමතරව එයා කොටසක් වැය කරනවා බාහිරට කාර්ය කරන්න. තමයි මූලික කතන්දරේ කතාව. එහෙනම් කවුද මේ dq කියන්නේ? ලබා දුන් තාපය. මතක තියාගන්න. provided heat එක ලබා දුන් තාපය. කවුද du කියන්නේ? අභ්‍යන්තර ශක්ති වැඩිවීම. ශක්ති වැඩිවීම. මතක තියාගන්න වෙනස නෙවෙයි. අභ්‍යන්තර ශක්තිය වෙනස නෙවෙයි ශක්ති වැඩිවීම. du. කවුද dw කියන්නේ? කළ කාර්යය නෙවෙයි පුතා බාහිරට කළ කාර්යය. මාර වැදගත්. එතකොට යම් හේක යම් පද්ධතියක අපි තාපය ලබා දෙනවා නම් පද්ධතියට හොඳට අහගෙන ඉන්න. dq ධනයි. dq ධනයි. මේ අර්ථ දැක්වීම අනුව මොකද මේ dq කියන්නේ ලබා දුන් තාපය. dq ධනයි. right. ඒකම පද්ධතියේ අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා නම් මේ du ඍණයි. ඒ මේ du කියන්නේ අභ්‍යන්තර ශක්ති වැඩිවීම අර්ථ දැක්වීම එක නිසා. එනම් අභ්‍යන්තර ශක්තිය අඩු වුණොත් du ඍණයි. බාහිරට කාර්ය කරොත් dw ධනයි.
බාහිරින් කාර්ය කරොත් පද්ධතියට බාහිරින් කාර්ය කරොත් if we provide the energy externally, if we provide some work externally on the system බාහිරින් අපි කළොත් DW රිනයි. යනුව DQ, DU සහ DW ඉතා හොඳින් හඳුනාගත යුතුයි. කවුද DQ කියන්නේ? ලබා දුන් තාපය. කවුද DU කියන්නේ? අභ්‍යන්තර ශක්ති වැඩිවීම. කවුද DW කියන්නේ? බාහිරට කළ කාර්යය. තාපගති විද්‍යාවේ පළමු නියමය අනුව මේ තුන් දෙනා සම්බන්ධ වෙනවා මෙන්න මේ ලබා දුන් තාපය අභ්‍යන්තර ශක්ති වැඩිවීම යන බාහිරට කළ කාර්යයට සමානයි කියලා. මේ තමයි තාපගති විද්‍යාවේ පළමු නියමය. ඒ සමේ නියමය වරද්ද ගන්න එපා. මේක කියන්නේ බාහිරින් ලබා දුන් තාපය සමාන වෙනවා අභ්‍යන්තර ශක්තිය වැඩිවීම තන බාහිරට කළ කාර්යය. මම හිතන්නේ පැහැදිලි. දැන් මේ සමීකරණය පාවිච්චි කරනකොට DQ, DU සහ DW සමහර විට සංඛ්‍යාත්මක අගයන් ඔබට දීලා ඉතින් දෙකක් දීලා එකක් විමසන අවස්ථා අපි පෞද්ගලික විභාග ප්‍රශ්න පත්‍රවල දැකලා තියෙනවා. ඔවුන් කියනවා මෙන්න මෙහෙම. මම එක උදාහරණයක් කරනවා. පද්ධතියකට ජූල් 500ක් බාහිරින් දෙනවා. කිව්වම මෙතෙන්ට ඔබ දාන්න ඕනේ ධන 500. බාහිරින් ජූල් 500ක් දෙනවා. කිව්වම ඔබ මෙතෙන්ට දාන්න ඕනේ ධන 500. ඒ දෙන එකට දුන් තාපය. ඒගොල්ලෝ ඒ ගානෙම කියනවා අභ්‍යන්තර ශක්තිය ජූල් 300කින් අඩු වුණා කියලා. ජූල් 300කින් අභ්‍යන්තර ශක්තිය අඩු වුණු නිසා මෙතෙන්ට අපි දාන්නේ ඍණ 300. ඇයි මේකේ DU කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩි වීම. නමුත් වෙලා තියෙන්නේ 300කින් අඩු වෙලා තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මෙතෙන්ට දාන්නේ ඍණ 300. ඒ අනුසරු කරලා DW හොයන්න පුළුවන්. right. අපි හිතමු DW ධනාගයක් ආව කියලා. මොකක්ද කියන අදහස? බාහිරට කාර්ය කරලා තියෙනවා. ඒ DW කියන්නේ බාහිරට කළ කාර්යය. ඒක ධනුණා කියන්නේ බාහිරට කාර්ය කරලා තියෙනවා. බැරිදලා DW ඍණ වුණා කියන්නේ. ඊළඟ බාහිරට කාර්ය කරලා නෙමෙයි තියෙන්නේ. බාහිරින් කාර්යය පද්ධතියට කරලා තියෙනවා. බාහිරින් කාර්යය පද්ධතියට කරලා තියෙනවා. මම කතා කළේ එක උදාහරණයක්. තව එකක් කියමු. right? ටිකක් උඩට ගිය එකක්. අලුත් වචනෙකුත් එක්ක ටිකක් උඩට ගිය එකක්. කොහොමද දන්නවද? ඒකලිත පද්ධතිය බාහිරට කාර්ය කරනවා බාහිරට ජූල් 500ක. බාහිරට ජූල් 500ක කාර්ය කරනවා. ඒ වුණාම මෙතෙක් දාන්න වෙන්නේ 500. ධන 500. අභ්‍යන්තර ශක්තිය ජූල් 600කින් අඩු කරගන්නවා. අභ්‍යන්තර ශක්තිය ජූල් 600කින් අඩු කරගන්නවා. මේ තියෙන අභ්‍යන්තර ශක්තිය වැඩි වීම එමනම් ජූල් 600කින් අඩු කරගන්නවා කිව්වොත් මෙතන දාන්න වෙන්නේ ඍණ 600. දැන් සුළු කරාම ඔබට පේනවා ධන 500 ඍණ 600 කියන්නේ ඍණ 100. එහෙනම් DQ වලට එන්නේ ඍණ 100. එහෙනම් DQ කියන්නේ ඍණ කියන්නේ DQ වල ඔරිජිනල් අර්ථ දැක්වීම ලබා දුන් තාපේ ඍණ උනා කියන්නේ අපි තාපේ දුන්නේ නැහැ. අපිට තාපේ ලැබෙනවා. එහෙම නැත්නම් පද්ධතියෙන් තාපේ පිට වෙනවා. ඒගොල්ලෝ අපෙන් අහනවා තාප අවශෝෂකද ක්‍රියාවලිය දායකද කියලා. අවශෝෂකයි කියන්නේ අපි තාපේ දෙන්නේ නැහැ පද්ධතිය තාපේ අවශෝෂණය කරන්න නම් අපි දෙන්න ඕනේ. තාප අවශෝෂක ක්‍රියාවලියක නම් අපි තාපේ දෙන්න ඕනේ ඌ තාපේ ගන්න ඕනේ. එතකොට අපි දුන්නා ඌ ගත්තා DQ ධනයි. තාප දායක ක්‍රියාවලියක් කියලා කියන්නේ ඌ තාපේ පිට කරන්න ඕනේ. ඌ තාපේ පිට කරලා ඉන්නේ පද්ධතිය. ඒ කියන්නේ DQ ඍණයි. මේ උදාහරණයට අනුව DQ ආවේ ඍණ 100යි. ඒ කියන්නේ තාපේ ජූල් 100ක් පිට වෙලා තියෙනවා. ජූල් 100ක් පිට වෙලා තියෙනවා කියලා කියන්නේ මේක තාපදායක ක්‍රියාවලිය.
ඒ තමයි අපි මුලින්ම කතා කරපු වැදගත්ම සංසිද්ධිය. බලමු අපි ඉස්සරහට කොහොමද ඉතුරු ටික යන්නේ කියලා. රයිට්. එමනම් දැන් අපි බලමු මේ DQ ධනවීම කොහොමද වෙන්නේ, DQ ඍණවීම කොහොමද වෙන්නේ? අපි ඒක බලමු. තාපදායක ක්‍රියාවලියකදී ඒ කියන්නේ අපි තාපය දුන්නාම හරි මම දැන් මේක පළවෙනි නියමයේ කියලා ඔබට කිව්වා. මට දැන් මේ එක දේවල් හඳුන්වා දෙන්න ඕනේ විතර ඒ නිසා ඉඩත් අඩුයි. තාපදායක නම් ක්‍රියාවලිය කියන්නේ අපි තාපය දුන්නා. මෙයා තාප අවශෝෂක නම්. තාප අවශෝෂක නම් DQ ධනයි. ඒ තාපේ උරාගෙන තියෙනවා. මට තියන්න. තාප අවශෝෂකයි කියලා කියපු ගමන් අපිට තේරෙන්න ඕනේ DQ ධනයි කියන්නේ. යාළුව උරාට පේනවා මේ DQ කියන එක ධන වෙන්නේ තාප අවශෝෂක. මේ කියන්නේ අපි තාපේ දුන්නා, එයා තාපේ උරාගත්තා. එයා තාපේ උරාගත්තා කියන එක තමයි තාප අවශෝෂක කියලා කියන්නේ. ඒතකොට DQ ධන වෙනවා. तो තාපදායක ක්‍රියාවලියක් නම් එයා තාපය පිට කරනවා, පද්ධතිය තාපය පිට කරනවා. ඒ කියන්නේ DQ ඍණයි. ඊළඟ DU අභ්‍යන්තර ශක්තිය වැඩි වීම අපි අඳුරගන්නේ කොහොමද? අන්න ඒක මාර්ගය. ඒක අභ්‍යන්තර ශක්තිය වැඩි වීම අපි අඳුරගන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා. ඒකේ ප්‍රතිඵලය වෙන්නේ DU වැඩි වෙනවා. එනම් අභ්‍යන්තර ශක්තිය වැඩි වුණා කියලා අඳුරගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් ඒගොල්ලෝ අපිට දෙන්න පුළුවන් පද්ධතිය උෂ්ණත්වය වැඩි වුණා. උෂ්ණත්වය වැඩි වුණා කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩි වුණා කියන්නේ. මොකද අභ්‍යන්තර ශක්තිය වැඩි කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි උෂ්ණත්වය වැඩි කරගන්න පුළුවන්. ඒතර වැඩි වෙන්නේ අභ්‍යන්තර අංශුන්ගේ චාලක ශක්තිය. නැත්නම් අවස්ථා විපර්යාසයක් ඉස්සරහට කරගෙන කියන්නේ කණයක් ද්‍රව වෙලා ද්‍රවයක් වායු වෙලා අභ්‍යන්තර ශක්තිය වැඩි කරගන්න පුළුවන්. එතකොට වැඩි වෙන්නේ අංශුන්ගේ විභව ශක්තිය, potential energy කියන එක. එතකොට දැන් මේ අපි කතා කරන්නේ වායු කියන වායුන් වල තවත් අභ්‍යන්තර ශක්තිය වැඩි කරගන්න අවස්ථා විපර්යාසයක් පරිවර්තනය කළ බෑ. ඒ නිසා වායුන්ගේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා කියලා කියන්නේ 100%ක්ම වැඩි විය යුත්තේ චාලක ශක්තියමයි. විභව ශක්තිය වැඩි වෙනවා නම් ආපසු වායුන් තවත් අවස්ථා විපර්යාසයක් කරා යන්නේ. එවැනි දෙයක් නෑ. වායු තත්ත්වය තමයි අවස්ථා විපර්යාසයේ අගමතය. ඒ නිසා අනිවාර්යෙන් අභ්‍යන්තර ශක්තිය වැඩි වීම චාලක ශක්තිය වැඩි වීමක්මයි. අපිට ඒක නිරීක්ෂණය වන්නේ උෂ්ණත්ව වැඩි වීමක් හැටියටයි. ඒතරම සටහනක් මේ දේශන බලමින් ලබා ගන්නවා ලියනවා. මේවා සටහන් කරගත යුතු වෙනවා. උෂ්ණත්ව වැඩි වෙනවා නම් අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. එතකම මෙන්න මේ DW ගත්තාම එයා කොහොමද ධනද ඍණිත කියලා අපි අඳුරගන්නේ කියලා මම ඊළඟට කියලා දෙනවා. DW ගත්තාම එයා ධනද ඍණිත කියලා අඳුරගන්නේ කොහොමද? පද්ධතිය ප්‍රසාරණය වෙනවා. පරිමාව වැඩි වෙනවා. එක්ස්පැන්ෂන් එකක් වෙනවා. ප්‍රසාරණය වෙනවා. පරිමාව වැඩි වෙනවා. ඒක ප්‍රතිඵල ලෙස DW වැඩි වෙනවා. එනම් පද්ධතිය සම්පීඩනය වුණොත් DW අඩු වෙනවා. බොහොම සරලයි. බොහොම සරලයි. එහෙනම් අපි මෙතෙක් වෙලා කතා කරපු දේ සංක්ෂිප්තව ගත්තොත් පද්ධතියේ දුන් තාපයේ DQ සමානයි අභ්‍යන්තර ශක්තිය වැඩි වීම තන. ඒ කියන්නේ DU ධන බාහිරට කළ කාර්ය DW. මේ දෙක එකතු වෙන DU සමානයි. තාපගති විද්‍යාවේ පළමු නියමයේ ලියා දක්වන්න කියලා කිව්වම අපිට කෙනෙකුට මෙහෙම කියන්න පුළුවන්. පද්ධතියේ ලබා දුන් තාපයේ අභ්‍යන්තර ශක්තිය වැඩි වීම සහ බාහිරට කළ කාර්යයට සමාන වේ. ඒකලිත පද්ධතියක. එහෙම කියන්න පුළුවන්. නැත්නම් කෙනෙකුට ලියන්න පුළුවන් DQ සමානයි DU ධන DW. හැබැයි පද හඳුන්වන්න ඕනේ. DQ කියන්නේ ලබා දුන් තාපය. DU කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩි වීම. DW කියන්නේ බාහිරට කළ කාර්යය කියලා ලියන්න ඕනේ. ඒක අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා DW ධන වෙන්නේ කොහොමද? පද්ධතිය ප්‍රසාරණය වෙනවා නම් DW ධන වෙනවා. පරිමාව වැඩි කර ගන්නවා නම් DW ධන වෙනවා. රයිට්. හරි. ඒතර අභ්‍යන්තර ශක්තිය වැඩි වුණා කියලා අපි පිළිගන්නේ කොහොමද? පද්ධතියේ උෂ්ණත්වය වැඩි වෙනවා නම් DU වැඩි වුණා කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. DU ධනයි. එහෙනම් DQ ධන හෝ ඍණ කියලා අපි අඳුරගන්නේ කොහොමද? පද්ධතිය තාපය උරා ගන්නවා නම්
තාප අවශෝෂක නම් පද්ධතිය අනිවාර්යෙන් dq ධනයි. අපිට පේනවා මේ තාප අවශෝෂක නම් dq ධනයි. එනම් පද්ධතියෙන් තාපේ පිට වුණා නම් තාප දායක නම් dq ඍණයි. මේ තමයි පළවෙනි ස්ථාවර සහ ශක්තිමත් අඩිතාලම තාප ගති විද්‍යාව සඳහා. එහෙනම් අපිට ගානක් ඒගොල්ලෝ දෙන්න පුළුවන් මෙහෙම. තාප අවශෝෂක ක්‍රියාවලියක් කරා පද්ධතිය ජූල් 500ක් හුවමාරු කරගනි. තාප අවශෝෂක ක්‍රියාවලියක් කරා පද්ධතිය ජූල් 500ක් හුවමාරු කරගනි. ඒතකොට ජූල් 500ක් හුවමාරු කරගත්තාම ක්‍රියාවලිය තාප අවශෝෂක නම් dq ධනයි. අවශෝෂක නිසා. ඒ නිසා මෙතෙන් දාන්න වෙන්නේ dq වෙනකොට ධන 500යි. අභ්‍යන්තර ශක්ති වෙනස් වීම ජූල් 300කි උෂ්ණත්වය වැඩි විය. උෂ්ණත්වය වැඩි විය. ඕම තමයි විභාග ගණන් ඉන්නේ. උෂ්ණත්වය වැඩි වුණා නම් අභ්‍යන්තර ශක්ති වෙනස ජූල් 300 නම් උෂ්ණත්වය වැඩි වෙච්ච නිසා du ධනයි. du ධනයි right. ඒ නිසා උෂ්ණත්වය වැඩි වෙනකොට du වැඩි වෙනවා. ඒ කියන්නේ du ධනයි right. ඒ නිසා එතකොට du අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. අපි විතර ගමු මේ විදිහට ලියමු. මම හිතන්නේ හොඳම දේ තමයි වැඩි වෙන නම් du ධනයි කියලා ලියන එක. ඒක තමයි මම හිතන්නේ හොඳම දේ. du ධනයි. උෂ්ණත්වය වැඩි වෙන නම් du ධනයි. ප්‍රසාරණය වෙනවා නම් dw ධනයි. ඒ වලින් ළමයින්ට පැහැදිලි කියලා මම හිතනවා. ඒ අනුව අභ්‍යන්තර ශක්ති වෙනස ජූල් 300යි උෂ්ණත්වය වැඩි වෙන අතර කියලා කිව්වොත් අපි දන්නවා උෂ්ණත්වය වැඩි වෙලා කියන්නේ du ධන වෙනවා. අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. එහෙනම් අභ්‍යන්තර ශක්තිය වැඩි වුණා කියන්නේ du ධනයි. ඒ අනුව අපිට මේ සමීකරණය දීලා ඔය පාස් පේපර් වල තියෙන ආරම්භක ලට්ට ටික තලා ගන්න හදා ගන්න පුළුවන්. ඒතර ඒක හරියටම පැහැදිලි. දැන් අපි මේ ඉගෙන ගත්ත දේ අපි පාවිච්චියට ගන්න සූදානම් වෙනවා පොඩි අභ්‍යාසයකින්. හැබැයි මම අභ්‍යාසය හදන්නේ නැහැ. ඔබට හදන හැටි කියලා දෙන්නයි සූදානම් වෙන්නේ. අපි බලමු ඊළඟට මොකක්ද අපි කරන්න යන්නේ කියලා. හරි. ඊළඟට ඔබට මේ බෝඩ් එකේ දකින්න තියෙන්නේ PV වක්‍රයක්. PV ඩයග්‍රෑම් එකක්. දැන් ඔබ කලබල වෙන්න එපා. මම කොහොමද මේක එතෙන්ට අම්බන්නේ කියලා ඔබට ප්‍රශ්න ඇති වෙන්න විදියක් නැහැ. ඒක කරන්නේ මම. සහ ඔබට මේ අතිවිශාල දැනුම ලබා දෙන්නේ ඉතාමත්ම පරිණත ලංකාවේ ඉන්න ගුරුවරයෙක්. ඒ නිසා ඔබ ඉවසීමෙන් අහගෙන ඉන්න ඕනේ මොකද්ද වෙන්න හදන්නේ කියලා. මෙන්න මේක ගත්තා. A සිට B දක්වා ක්‍රියාවලියකට ලක් වෙලා ඊට පස්සේ B සිට C දක්වා තවත් ක්‍රියාවලියකට ලක් වෙලා C සිට A දක්වා නැවත ක්‍රියාවලියකට ලක් වෙලා මෙතෙන්ට ඇවිත් තියෙනවා. උදාහරණයක්. එතකොට A සිට B දක්වා ක්‍රියාවලිය ඔබට පේනවා නියත පීඩනයක් තියෙනවා. මේ පීඩනය දෙක වැඩි කිරීම 10/5යි. ඒ පීඩනය නියතව තියෙනවා. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේ AB ක්‍රියාවලිය නියත පීඩන ක්‍රියාවලියක්. නියත පීඩන ක්‍රියාවලියක්. නියත පීඩන ක්‍රියාවලිය. constant pressure process එකක් කියලා අපි කියනවා නියත පීඩන ක්‍රියාවලිය. හරි. ඒ වගේම ඔබට ඊළඟට බැලුවොත් right මේ පැත්තට වැටෙන්න ඕන. BC ක්‍රියාවලිය A වලින් නම් B ට ගිහිලා B වලින් නම් C ට ගියොත් BC ක්‍රියාවලිය ඔබට පේනවා ඒක නියත පරිමා ක්‍රියාවලියක් BC. ඒ පරිමාව මෙතන පරිමාවක් 3යි මෙතන පරිමාව මේ පරිමාක්ෂයෙන් 3 වැඩි කිරීම 10 3යි මෙතනත් 3 වැඩි කිරීම 10 3යි. ඒ නිසා ඒක නියත පරිමා ක්‍රියාවලියක්. එහෙනම් BC කියන්නේ නියත පරිමා ක්‍රියාවලියක්. නියත පරිමා ක්‍රියාවලියක්. මම හිතන්නේ පැහැදිලිව බෝඩ් එක පේනවා. මගේ අකුරු අඳුර ගන්න බැරි සමහරට මෙලියා කියන එක මෙලියා තියෙන නියත පරිමා ක්‍රියාවලිය. constant volume එකක්. isotonic isobaric කියලා මේකට අපි කියනවා. එතකොට ඉංග්‍රීසි වලින් මේක නියත පරිමා ක්‍රියාවලිය. constant pressure, constant volume. Isotonic isobaric they are the English medium words, right? English words. Right. ඊළඟට ඔබට පේනවා මෙන්න මේ C වල ඉඳන් A වලට යනකොට C වල උෂ්ණත්වයමයි A වල තියෙන්නේ. ඇත්තටම මේ ඇවිල්ලා තියෙන්නේ ඔබට මතක ඇති බොයිල් වක්‍රය. බොයිල් වක්‍රය අචල වායු ස්කන්ධයක උෂ්ණත්වය නියත වෙනකොට මේ පැත්තට පරිමාව දාලා මේ පැත්තට පීඩනය දාලා ඔබ ඇඳාම මෙහෙම වක්‍රයක් ආවම මතක ඇති. බහුවලයක්
බොයිල් වක්‍රය මේ පැත්තට පරිමාව දාලා මේ පැත්තට පීඩනය දාලා අචල වායු ස්කන්ධයක ඔබ ඇඳුත් බොයිල් වක්‍රය ඒකක් තමයි මේ තියෙන්නේ. මෙතන උෂ්ණත්වය 300යි මෙතන උෂ්ණත්වය 300යි. එහෙනම් මේක බොයිල් වක්‍රයට අනුරූප ක්‍රියාවලියක්. බොයිල් නියමයේදී කියන්නේ අචල වායු ස්කන්ධයක උෂ්ණත්වයේ නියත විටදී කියලා. ඒ නිසා පැහැදිලිවම C සිට B දක්වා තියෙන්නේ අනිවාර්යයෙන්ම C සිට B දක්වා තියෙන්නේ නියත උෂ්ණත්ව ක්‍රියාවලියක්. අපි ඒකට කියනවා සමෝෂ්ණ ක්‍රියාවලිය කියලා. සමෝෂ්ණ ක්‍රියාවලියක්. එහෙනම් මේ තියෙන්නේ B සිට C දක්වා ක්‍රියාවලිය. මේ තියෙන්නේ C සිට B දක්වා ක්‍රියාවලිය. මේ තියෙන්නේ නියත පීඩන ක්‍රියාවලිය. right? සමෝෂ්ණ උෂ්ණත්වයේ නියත වූ ක්‍රියාවලිය. right? එතකොට සමෝෂ්ණ ක්‍රියාවලියක් කියන්නේ හේතුව ඒක ඇඳපුවම PV වක්‍රයේ තියෙන බොයිල් වක්‍රයේ තියෙන ආකාරයට තමයි තියෙන්නේ. අපි මේ කාරණා ටික මේ වක්‍රයෙන් සම්පූර්ණ කර ගන්නවා දැනගන්නවා. ඊට අමතරව මේ ගැන යමක් අපි කතා කරන්නත් ඕනේ. right? මේකට අපි කියනවා ඉංග්‍රීසියෙන් isothermal process එකක් කියලා. isothermal process එකක්, isobaric, isochoric මේවා isobaric, isochoric සහ isothermal සමෝෂ්ණ උෂ්ණත්වය කියතයි. ඉතින් ඔබට පේනවා දැන් මෙතන AC ට B දක්වා යනකොට පීඩනය නියතයි. පීඩනය නියතයි. නියත පීඩන ක්‍රියාවලිය. B සිට C දක්වා යනකොට ඔබට පේනවා නියත පරිමාව ක්‍රියාවලිය. පරිමාව වැඩි වුණෙත් නැහැ, අඩු වුණෙත් නැහැ. හිතන්න පරිමාව වැඩි වුණා නම් dw ධනයි. පරිමාව අඩු වුණා නම් dw ඍණයි. යම් කිසි ක්‍රියාවලියකදී මම කලින් කිව්වනේ පරිමාව වැඩි වුණා නම් dw ධනයි, පරිමාව අඩු වුණා නම් dw ඍණයි. හොඳයි නම් පරිමාව වෙනස් වෙන්නේ නැතුව තිබ්බනම් dw බිඳුවයි. පරිමාව වැඩි වුණා නම් dw ධනයි, පරිමාව අඩු වුණා නම් dw ඍණයි. පරිමාව නියතව තිබ්බනම් dw බිඳුවයි. ඒ නිසා ඔබ ඉගෙන ගන්නවා මෙන්න මේ ක්‍රියාවලියේදී dw බිඳුවයි. මොන ක්‍රියාවලියේදී? BC ක්‍රියාවලියේදී dw බිඳුවයි. මේ ක්‍රියාවලියේදී යම් dw වර්ගයක් තියෙනවා. ඔබට පේනවා මෙතන නැත්නම් මෙතෙන්ට පරිමාව වැඩි වෙලා. එහෙනම් මේ ක්‍රියාවලියේදී dw ධනයි. ළමයි ඉගෙන ගන්න. මෙහෙම ඉගෙන ගන්න ධනයි. dw ධනයි. right? මේ ක්‍රියාවලිය අරනවා. නියත උෂ්ණත්ව ක්‍රියාවලිය. සම උෂ්ණ ක්‍රියාවලිය. right? නියත උෂ්ණත්ව සම උෂ්ණ ක්‍රියාවලිය. අපි ඉගෙන ගත්තා. උෂ්ණත්වය වැඩි වුණොත් du ධනයි. උෂ්ණත්වය අඩු වුණොත් du ඍණයි. ඉගෙන ගත්තනේ. උෂ්ණත්වය වැඩි වුණොත් du ධනයි. උෂ්ණත්වය අඩු වුණොත් du ඍණයි. එහෙනම් උෂ්ණත්වයේ නියත නම් du බිඳුවයි. එහෙනම් සමෝෂ්ණ ක්‍රියාවලියක් සඳහා du බිඳුවයි. මේක සමෝෂ්ණ ක්‍රියාවලියක්. ඒ නිසා එයාගේ du බිඳුවයි. මේවා අඳුනගන්න අපිට පුළුවන්කම තියෙනවා. සමාධි සටහනේ මේ කෙටි සටහනක් තමයි අපි සම්පූර්ණ කරන්නේ පැය එකමාරක් ඇතුළත මේ පාඩම කරලා. අතරම රිවිෂන් එක කරන්න තිබ්බනම් මේක මම ඉතින් නලවලා කරනවා. නමුත් කාලය කියන එකත් එක්ක ඔබට ඉතුරු වෙලා තියෙන කාලයත් එක්ක අපිට කලමනාකරණය කරගන්න වෙලා තියෙනවා. කාලයේ යව ඔබ සටහනක් පිළිවෙලට තනාගත යුතුයි. ඔබට ආවේනික විදියට සත්‍ය තොරතුරු එකතු කිරීම. ඒ සඳහා ඔබ නැවත මේ වීඩියෝ එක කීපාරක් හරි කමක් නැහැ බලලා ඔබ ඔබේ කටයුත්ත හරියට කරගන්න ඕනේ. එහෙම නැත්නම් මට තනියෙන් මේක කොච්චර මම වහන්සුණත් මගේ ප්‍රධාන අරමුණ වෙන ඔබව විභාගයේ අවම තරමේ පාස්වත් කරන්නේ අඩුම අනිවාර්යෙන් ඒකකට යන්න පුළුවන්. මේ කාලය තුල තියෙන ඔක්කොම જાති හරියට කරගත්තොත් අපි දාන වීඩියෝ ටික බලලා හරියට මැච් එක ගියොත් ෂුවර් ඒ. හැබැයි අවම වශයෙන් ගොඩ දාන්නත් ඕනේ. ඒක කරන්න බෑ ඔබට ඕනකමක් නැත්නම්. රයිට් අපි බලමු. එවනම් දැන් ඔය කියන කතාව පැහැදිලි වුණාද ඔබට කියලා. මෙතන ඉඳන් මෙතෙන්ට නියත පීඩන ක්‍රියාවලිය, මෙතන මෙතෙන්ට නියත පරිමා ක්‍රියාවලිය, මේක සමෝෂ්ණ ක්‍රියාවලිය, නියත පීඩන ක්‍රියාවලියක් තියෙනවා. ඒක අපිට පේනවා පරිමාව වැඩි වෙලා තියෙනවා. ඒ නිසා dw ධනයි. right? හොඳට අහගෙන ඉන්න dw ධනයි. මෙතන ඉඳන් මෙතෙන්ට ගත්තාම නියත පරිමා ක්‍රියාවලියක් තියෙනවා. ඒ කියන්නේ ඉතා පැහැදිලිව මේකේ පරිමාව වෙනස් වෙලා නැහැ මෙතන මෙතෙන්ට. ඒ කියන්නේ dw නෙමෙයි dw බිඳුවයි.
මෙතන ඉඳන් මෙතෙන්ට ගත්තාම ඔබට පේනවා du බිඳුවයි. du බිඳුවයි හේතුව මෙතන උෂ්ණත්වයේ හැමතැනම උෂ්ණත්වය එක හා සමාන නිසා du බිඳුවයි. හරි. දැන් ඊළඟට මට ඔබට කියා දෙන්න තියෙන්නේ ඔබට මතකයි බොයිල් වක්‍රය ආපු විදිය. මේ පැත්තට පීඩනය දාලා මේ පැත්තට පරිමාව දැම්මාම අචල වායු ස්කන්ධයක උෂ්ණත්වයයි නියත විටදී ඔහොම ආවා. අපි හිතමු උෂ්ණත්වය කෙල්වින් 200යි කියලා. කෙල්වින් 200 දී ඔහොම ආවා වක්‍රය. ඔබට මතකයි. එතකොට මේ වක්‍රය දැන් අපි අචල වායු ස්කන්ධය වැඩි කරොත් අනිවාර්යෙන් මේ වක්‍රය උඩින් යනවා. ස්කන්ධය වැඩි කරොත් ස්කන්ධය අඩු කරොත් වක්‍රය එන්නේ යටි. නමුත් මම ස්කන්ධය අචලයි මේකේ මම ගන්න මේකේ ස්කන්ධය වෙනස් කරන්නේ නැහැ. මම උෂ්ණත්වය වැඩි කරනවා. අපිට වෙන උෂ්ණත්වය වැඩි කරොත් වක්‍රය මෙහෙම ඉන්නේ. මේ කෙල්වින් 200ට එන වක්‍රය එම වායු ස්කන්ධයම කෙල්වින් 400 පත් කරලා කෙල්වින් 400ට පත් කරලා 400 කියන කෙල්වින් අගේ උෂ්ණත්වයේ නියතව තියාගෙන පීඩනය සහ පරිමාව වෙනස් කරොත් ආපු වක්‍රය එන්නේ උඩින් අරකට වඩා උඩින්. ඒක ඔබ දන්නවා. ඔබට ඒක කෙමිස්ට්‍රි වලත් සමහර විට කියලා දෙලා නැත්නම් ෆිසික්ස් වලත් ඔබ ඒක දන්නවා. එහෙම දන්නේ නැත්නම් ඔබ දැන් දන්නවා. අචල වායු ස්කන්ධයක PV වක්‍රය මේ විදිහයි. උෂ්ණත්වය වැඩි කරොත් වක්‍රය තව උඩින් මේ විදිහට මෙහෙම උෂ්ණත්වය වැඩි කරපුවා මෙන්න. ඒ කියන්නේ 600ට නම් වක්‍රය මෙහෙම යනවා. 700ට නම් මෙහෙම යනවා. දැන් මම ඕක යොදා ගන්නවා මෙතෙන්ට. මට මේක වැඩක් නැහැ. තාපගත විද්‍යාව උගන්න. මේ තියෙන්නේ 300 වක්‍රය. ඔබට පේනවා. එහෙනම් මම අනිවාර්යෙන් මේ හරිය වක්‍රයක් ගැහුවොත් මෙහෙම. මේ හරිය මම වක්‍රයක් නිකන් කැඩීරි වලින් මම ගහගත්තොත් ඔබට පේනවා. අනිවා මේ වක්‍රයේ අනිවා අදාළ උෂ්ණත්වයේ අනිවා 300ට වඩා වැඩි. අපි හිතමු 400ක් විතර වෙන්න පුළුවන්. මම දන්නේ නැහැ ඒක කීයද කියලා. මම නිකන් හිතනවා 400ක් විතර වෙන්න පුළුවන්. අනිවාර්යෙන් වැඩි. වැඩි. right වැඩි. එයාල ඔබට පේනවා මේ වක්‍රයට වඩා ඉහළින් ගිය මේ වක්‍රයට අනුරූප වන්නේ වැඩි උෂ්ණත්වයක් හින්දා right මේ කතාව අනුව අචල වායු ස්කන්ධයක උෂ්ණත්වය වැඩි කරනකොට වක්‍රය ඉන්නේ ඔය විදිහට උඩට මෙහෙම යනවා. දැන් මේ කරා යන වක්‍රය අචල වායු ස්කන්ධය සඳහා බොයිල් වක්‍රය කෙල්වින් 300. මම මෙතනින් වක්‍රයක් ගැහුවොත් අනිවාර්යෙන් ඒ වක්‍රය 300ට වඩා වැඩි උෂ්ණත්වයකින් කියන එක මේකේ පැහැදිලි වෙනවා. එවනම් පුතේ මේ B කියන ලක්ෂය අදාළ වෙන්නේ ওই වක්‍රයේ මතට නිසා B ලක්ෂයේ උෂ්ණත්වය අනිවාර්යයෙන්ම 300ට වඩා වැඩි. B ලක්ෂයේ උෂ්ණත්වය අනිවාර්යයෙන් 300ට වඩා වැඩි. මේ එන්නේ මොලය. මේ එන්නේ ධනය. මේ එන්නේ දැනුම. මේක හරියට ගන්න ඕනේ. මේක තවත් සාමාන්‍ය දේශනයක් කරගත්තා. ඔබට යන්නේමක් නැහැ. ඒ නිසා මේක හරියටම කරගත්තොත් ඔබ මේකෙන් රජ කරවන්න අපිට පුළුවන්. රජ කරවන්න පුළුවන්. බලන්න. එයාට ඔබට පේනවා මේ මෙතන A ලක්ෂයේ උෂ්ණත්වය අදාළ වෙන්නේ මේ වක්‍රයට, C ලක්ෂයේ උෂ්ණත්වය ඒ වක්‍රයට. මෙතනින් වක්‍රයක් ගියොත් මේ උෂ්ණත්වයට වඩා වැඩි කියලා එක පැහැදිලි. ඒ නිසා මේ වක්‍රය යනවා නම් යන්නේ 300ට වඩා වැඩි උෂ්ණත්වයක මම හිතුවා 400 කියලා. ඒව බෑසර් 350 කියලා හිතමු කියලා කවුරු හරි 350 කියලා හිතන්න. හැබැයි කාටවත් 250 කියලා හිතමු සෝල් කියලා මේක ගන්න බෑ. එහෙනම් ඒ වක්‍රේ මෙහෙම ඉන්නේ. මේක උඩින් තියෙන නිසා මේක 300ට වඩා වැඩි උෂ්ණත්වය. ඒ අනුව ගත්තාම මම දැන් මේ බොයිල් වක්‍රේ මතනවා. ඔබට පේන්න ඕන මම AB කියන ක්‍රියාවලිය සැලකුවොත් AB සැලකුව විට දකාරින් ඇහෙන්නේ AB සැලකුව විට ලයිසික විදියට මම දාන්නම් AB ලයිසික ඕනේ AB ක්‍රියාවලිය සැලකුව විට පේනවා AB සැලකුව විට ඔබට පේනවා A වලට වඩා B වල පරිමාව වැඩි. මොකද A වල පරිමාව 3යි එකයි B වල පරිමාව 3යි. ඒ අනුව DW ධනයි. DW ධනයි. මේවා අමාරුද? ඒ විතරක් නෙමෙයි. A සිට B ට යනකොට A වලට වඩා B වල උෂ්ණත්වය වැඩි. A වල උෂ්ණත්වය 300යි මේ වලට පේනවා 300 වක්‍රයෙන්. B වල උෂ්ණත්වය 400ක් වගේ. මේට වඩා වැඩි අරයක්. එහෙනම් A වල ඉඳන් B වලට උෂ්ණත්වය වැඩි. ඒ නිසා උෂ්ණත්වය වැඩි වෙලා කියන්නේ
du ධනයි අභ්‍යන්තර ශක්තිය වැඩි වෙලා. එහෙනම් du ධනයි. මේ දේශන නැවත නැවත ඔබ දාන්න ඕනේ. නැත්නම් අපේ මහන්සිය අපරාධයි. නැවත නැවත දාලා ඔබ මේව ඉගෙන ගන්න ඕනේ. du ධනයි. නමුත් dq සමානයි du ධන dw. අන්න මැච් එක. එහෙනම් මූ ධනයි. මූ ධනයි. එහෙනම් අනිවාර්යෙන් ප්‍රතිඵලයේ ලෙස මූ ධනයි. dq ධනයි. ඒ ධන දෙකක් එකතු කරපුවම කවදාවත් ඍණ වෙන්නේ නැහැ. උත්තරේ ධනයි. එහෙනම් dq ධනයි කියලා කියන්නේ අපි තාපේ දීලා තියෙනවා. පද්ධතිය තාපේ උරාගෙන තියෙනවා. එහෙමනම් පැහැදිලිව අවසාන නිගමනයේ හැට අපිට ලියන්න පුළුවන් AB කියලා කියන්නේ තාප අවශෝෂක ක්‍රියාවලිය. තාප අවශෝෂක ක්‍රියාවලිය. ඇයි dw dan dq ධනයි. දැන් තරහ ලොකු දැනුමක් නෙමෙයි. මේක හරියාකාරව නිසි පරිදි පන්ති කළමනාකරණය කරලා උගන්න ගන්න බැරි එකක්. මේකෙන් පොඩි ටොනික් මූලි සයිස් එකේ චූට් දෙකක් අතෑරලා ඌ ඊට පස්සේ අත ගන්නවා සීගිරිය ලලනවා වගේ. ඒ උ ඊට සෙනග රඳව ගන්න බෑ. ඌ මොනවාරි මැච් එකක් ගහන්න ඕනේ. හරි. නමුත් ඒ නෙමෙයි ඒවල පන්ති කරියේ යුත්තේ. ළමයාගේ වටිනා කාලය කෙටි කාලයක් තුළ ළමයා දැනුවත් කරලා ඌ නිදාස් කරන්න ඕන ඌ සෙල්ලම් කරන්න. නිදාසේ ඉන්න. ඒක තමයි ශ්‍රී ලාල්සර් ඒවත් මම කරන්නේ. ඒක මතක තියාගන්න. ඔබ ඇවිල්ලා මේ දේශනවලට සහභාගී වෙනකොට විශාල ගෞරවයකින් මේක සහභාගී වෙන්න ඕන. මොකද මේ තුල තියෙන ඔබේ ජීවිතේ හින්දා. පැහැදිලිනේ? හරි. රයිට් එහෙමනම් ඒ කතාව හරි. මම ඊළඟට මේකම මේ විදිහට මතලා මම කතා කරනවා. දැන් ලියා ගන්න ඕන අයට දේශනේ නවත්තලා ලියා ගන්න පුළුවන්. ලියා ගන්න වෙලාව දෙන්න බෑ. මම ඊට පස්සේ ගන්නවා BC ක්‍රියාවලිය ගන්නවා. BC සලකනවා. BC ක්‍රියාව සලකනවා. සලකපුවම ඔබට පේනවා B වල ඉඳන් C වලට යනකොට පරිමාව නියතයි. පරිමාව නියත නිසා පරිමාව වැඩි වුණා නම් dw ධනයි. පද්ධතියේ ඉදිමුණොත් පද්ධතිය ප්‍රසාරණය වුණොත් පරිමාව වැඩි වුණොත් dw ධනයි. මම ඒක කිව්වා. පද්ධතිය තද වුණොත් පද්ධතිය කුඩා වුණොත් පද්ධතිය සංකෝචනය වුණොත් dw ඍණයි. නමුත් මෙතන පද්ධතිය තද වෙලක් නැහැ. එහෙම නැත්නම් පද්ධතිය ප්‍රසාරණය වෙලා පරිමාව වැඩි වෙලක් නැහැ. ඒ නිසා dw පරිමාව නියත නිසා dw බිඳුවයි. දැන් ඔබ දන්නවා මෙතන උෂ්ණත්වය 400යි කියලා අපි ගත්තේ ගමු 400යි කියලා. මෙතන උෂ්ණත්වය 300යි. ඒ නිසා B වලින් ඉඳන් C වලට එනකොට උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා. උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා කියන්නේ D ඍණයි. නමුත් dq සමානයි dw ධන du. දැන් du ධන dw. ඔබ එකක් අපි දන්නවා. ඒකේ දැන් මූ බිඳුවයි මූ ඍණයි. මූ ඍණ නම් අනිවාර්යයෙන්ම dq ඍණයි. dq ඍණයි කියලා කියන්නේ අපි තාපේ දුන්නේ නැහැ. පද්ධතිය අපිට තාපේ දුන්නා. අපිට පද්ධතිය තාපේ දුන්නා නම් අපි කියනවා තාපදායක ක්‍රියාවලියක් පද්ධතිය සිද්ධ කරලා තියෙනවා. එහෙනම් මේකත් එක්ක පේනවා dq ඍණ වීමත් එක්ක තාපදායක ක්‍රියාවලියක් පද්ධතිය සිද්ධ කරගෙන තියෙනවා. BC කියන්නේ තාපදායක ක්‍රියාවලිය. AB කියන්නේ තාප අවශෝෂක ක්‍රියාවලිය. මේක අමාරුද? මේක මහ ලොකු කේස් එකක්ද? මහ කජ්ජක්ද? දැන් මේක ඔළුවට දාගෙන මැච් එකක් ගහන එක ලොකු අමාරු දෙයක්ද? හැබැයි මේ දේශනයක් තුල අන්තර්ගතය වැඩි. සාන්ද්‍රණය වැඩි. ඒ නිසා ඔබ හැමින් නරඹන්න ඕනේ. නැවත නැවත නරඹලා ඔබට ආවේනික නෝට් එකක් ගහලා ඔබ තුල දළු දාන්න අවස්ථාව දෙන්න ඕනේ. රයිට්? ඒ තමයි සිදුවිය යුතු ප්‍රධානම දේ. අපි අපේක්ෂාවත් ඒක. ඊළඟ අපි යමු CA ක්‍රියාවලියට. මොකද CA වල වෙන්නේ? මම බලමු එක. මම එහෙම ලියුවා. CA වල. C වල ඉඳන් ඒ වලට යන උෂ්ණත්වයේ වෙනසක් නැහැ. ඒ නිසා D උදවිද්දවයි. නමුත් ඔබට පේනවා
C වලදී පරිමාව 3යි A වලදී පරිමාව 1යි පරිමාව වඩු වෙලා තියෙනවා පරිමාව වඩු වෙනවා කියන්නේ සම්පින්දනය වෙලා තියෙනවා ඒ කියන්නේ DW ඍණයි නමුත් DQ සමානයි DU ධන DW නිසා මූ බිඳුව වෙලා මූ ඍණ වුණාම ආයමත් DQ ඍණයි ආයමත් DQ ඍණයි DQ ඍණයි කියන්නේ ඒ ක්‍රියාවලිය ආයත තාප අවශෝෂකයි නෙමෙයි දායකයි ඒ DQ ධන වුණොත් තමයි තාප අවශෝෂක අපි තාපේ දුන්නා ඌ ගත්තා වෙන්නේ DQ ඍණ වීම තුල පැහැදිලි වෙනවා අපි තාපේ දුන්නා නෙවෙයි අපිට තාපේ ලැබුණා ඒ කියන්නේ තාප දායකයි මේ ක්‍රියාවලිය කමාවක් නැහැ උම සරල අත්දැකීම් කීපයක් නෙමෙයි ගත්තේ පැහැදිලිනේ ඊළඟට මම ඔබට ඊට පස්සේ පැහැදිලි කරන්න හදන්නේ තව දෙයක් තාපගති විද්‍යාව සම්බන්ධව ඊට පස්සේ ඔබට තනියෙන් තාපගති විද්‍යාව හැන්ඩල් කරන්න පුළුවන් තත්ත්වයට එනවා මොකද මෙසරේ පේපර් එකේ ඔබට බදාදා පේපර් ක්ලාස් එකේ අපි සාකච්ඡා කරන පේපර් එකේ ඔබට අපි දාන්නේ තාපගති විද්‍යාව රචනා ප්‍රශ්නයක් ඒ නිසා ඔබ ඒක කරන්න මේ නෝට් එකක් ගහගන්න වෙනවා මේ දේශකයේ හොඳින් බලලා අපි බලමු අපි ඊළඟට කතා කරන්න දන්නේ මොකක්ද කියලා හොඳයි දැන් ඊළඟට අපි ඔබට පේනවා කලින් රූප සටහන අමතරව මම වෙන එකක් වම් පැත්තේ ඇඳලා තියෙනවා මේක දැන් මේක දිහා බලන්න එපා මේක දිහා බලන්න ඔබට පේනවා මෙතන ක්‍රියාවලියක් තියෙනවා x සිට y දක්වා යම් කිසි ක්‍රියාවලියක් ඒක නියත පීඩනක් නෙමෙයි නියත පරිමාක් නෙමෙයි මොකක් හරි විශේෂ නමක් තියෙන නමක් නැහැ වගේ දේවල් වලට මේ යම් කිසි ක්‍රියාවලියක් ඒ ක්‍රියාවලියේදී සිදු වූ DW අගය පැහැදිලිවම ඒ ක්‍රියාවලියට අදාළ රේඛාවත් තිරස්සක්ෂයක් අතර වට වූ මේ වර්ගඵලයට සමාන වෙනවා. ඒක විශේෂ සිද්ධාන්තයක්. ඒක අපිට ඔප්පු කරන්න පුළුවන්. දැන් පේපර් ක්ලාස් එකේ බදාදා මම මේක ඔප්පු කිරීම සඳහා පළවෙනි කොටස දෙනවා. તો සිද්ධාන්තයකට අදාළ සිද්ධාන්තයේ තියෙන අය ඒක ඔප්පු කරන්න. බැරි අයට එදාට දැනගන්න පුළුවන් ඒක ඔප්පු කරන විදිය. මේ වට වූ වර්ගඵලයට සමාන වෙනවා. ඒ ක්‍රියාවලියේදී සිදු කරන ලද DW වගේ. මම මෙතන මේක DW කියලා දානවා. හරි DW වගේ. ක්‍රියාවලියේදී කරන DW වගේ. මෙතන නම් DW දානයි. මොකද මෙතන පරිමාවට වඩා මෙතන පරිමාව වැඩි. ඒ නිසා මෙතන V2 විශාලයි V1 හින්දා ප්‍රතිඵලයේ ලෙස උතුරන DW දානයි. DW දානයි. මතක තියාගන්න ඕනේ යම් කිසි ක්‍රියාවලියකට අදාළ රේඛා ඛණ්ඩයක් තිරස්සක්ෂයක් අතර වට වූ වර්ගඵලය මෙතන නම් ත්‍රැපීසියමක් සමාන ත්‍රැපීසියමක් නෙමෙයි සමාන ත්‍රිකෝණාශ්‍රයක් වෙනවා සමාන වෘත්තාකාර කැලලක් නැති එහෙම එකක් වෙනවා මොකක් හරි විවිධ හැඩයක් තියෙන කොටසක් එන්න පුළුවන් ඒකෙන් වට වූ වර්ගඵලය ඔබට හොයන්න පුළුවන් නම් ඒකෙන් DW ගන්න පුළුවන් පරිමාව වැඩි වෙලා තියෙනවා නම් DW 10යි ඒ කියන්නේ ප්‍රසාරණයක් දැන් මේ ඉතාලිය අනිත් පැත්තට ගහලා තිබුණා මේ අතට DW වෙනම් ඍණයි. මොකද මෙතන පරිමාව මෙතන නම් මේ පැත්තට ක්‍රියාවලිය කියන. මෙතන පරිමාව වැඩි මෙතන පරිමාව අඩු ඒ නිසා DW ඍණ වෙනවා. කෙසේ වෙතත් ඔබ සටහනේ තබා ගත යුත්තේ ක්‍රියාවලියකට අදාළ රේඛාවත් තිරස්සක්ෂයක් අතර වට වූ වර්ගඵලයේ අදාළ ක්‍රියාවලියට අදාළ DW ලැබෙනවා. ධනදරින්ද කියන එක අපි බලන්න ඕනේ පරිමාව වැඩි වෙලා නම් ධනයි පරිමාව අඩු වෙලා නම් ඍණයි. මතක තියාගන්න. ඊළඟ ඔබට බැලුවම පේනවා මෙතන AB ක්‍රියාවලියේදී නියත පීඩන ක්‍රියාවලියේදී සිදු වූ කාර්යය DW කියන්නේ මේ මුළු වර්ගඵලය. ඔබට පේනවා. ඒක සංඛ්‍යාත්මකව උඩ හොයන්න පුළුවන්. ඔබ දන්නවා මේක 1යි මේක 2යි ඒ නිසා මේ පැත්තේ ධන මීටර තිබුණේ 10යි 3. ඒ නිසා අපට පුළුවන් මේ අතර වෙනස 10යි 3යි. හරි දෙක වැඩි කිරීම 10යි 3යි. ඒක වැඩි කරන්න පුළුවන් ඔබට මේ උසෙන් පීඩනය දෙක වැඩි කිරීම 10යි 5යි. ඒ අනුව ඔබට මේ වර්ගඵලය ගන්න පුළුවන්. සාමාන්‍ය O level ප්‍රශ්නයක්
ත්‍රිකෝණාශ්‍රය උස සහ පළල වැඩි කරලා ඒක AB ක්‍රියාවලියේදී සිදු වූ කාර්ය ප්‍රමාණය DW. ඒක ධන බව පැහැදිලි. මොකද හේතුව AB වලට වඩා B වල වෙනකොට පරිමාව වැඩි. ඒ නිසා DW ධනයි. ධනාගය ඔබට හොයන්න පුළුවන්. ඊළඟට ඔබට කිව්වොත් මේක රේඛාව BC ක්‍රියාවලිය ගත්තොත් BC ක්‍රියාවලියේදී වටෝ වර්ගඵලයක් අඳින්න බෑ කාටවත්. BC කියන්නේ මෙහෙම තියෙන රේඛාවක්. ඒතකොට ඒ රේඛාවේ ඉඳන් වටෝ වර්ගඵලයක් අඳින්න බෑ. රේඛාව මේ අතර තිබ්බොත් තමයි වටෝ වර්ගඵලයක් අඳින්න පුළුවන්. ඒ නිසා මේකෙදි වටෝ වර්ගඵලයක් අඳින්න බෑ. අඳුත් බිඳුවයි. ඒ නිසා තමයි එතනොත් පැහැදිලි වෙනවා DW කියන්නේ බිඳුවයි කියලා. පරිමාවෙන් සංකලන නිසා DW බිඳුවයි කියලා මම කලින් කිව්වා. ප්‍රසාරණයක් හෝ සංපීඩනයක් නැහැ. සංකෝචනයක් හෝ ප්‍රසාරණයක් නැහැ. ඒ නිසා පරිමාව නිසා DW බිඳුවයි කියලා මම කිව්වා. ඒක සනාථ වෙනවා වර්ගඵලය ගත්තාම ආපාතනය කරන වර්ගඵලයක් නැහැ. ඊළඟට ඔබට පේනවා මෙන්න මේ ක්‍රියාවලිය. ගත්තොත් C සිට A දක්වා වූ ක්‍රියාවලිය ගත්තොත් CA ක්‍රියාවලියේදී වටෝ වර්ගඵලය කියන්නේ මම මේ රෝස පාටින් පාට කරන මේ ටික. ඔය ටික. ඒක නම් ලේසියෙන් වර්ගඵලය හොයන්නත් බෑ. අමාරු ටික. අමුතු රූපයක් ඇලිත් තියෙන්නේ. මෙන්න මේ ටික තමයි ඒකෙදී වටෝ වර්ගඵලය. right මේක ඇලත් වෙනවා. හැබැයි මේ වර්ගඵලයේ වටෝ වර්ගඵලයක් හොයන්න ගන්නාට මෙතෙන්ට වඩා මෙතන පරිමාව වුණ නිසා DW ඍණ බව පැහැදිලි. DW ඍණයි මෙතන මෙතෙන්ට. හරි. right. එවනම් චක්‍රීය ක්‍රියාවලිය සමාන්තර වෙලා තියෙන්නේ AB ඉඳන් BC ඉඳන් CA දක්වා. ඔය චක්‍රය තුල AB ක්‍රියාවලියක් තියෙනවා, BC ක්‍රියාවලියක් තියෙනවා, CA ක්‍රියාවලියක් තියෙනවා. right. හොඳට අහගෙන ඉන්න. ඒ අනුව එක් ක්‍රියාවලිය සඳහා DW හොයන යද්දී AB ක්‍රියාවලියට DW ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලය ආව. ඒක බාහිරට කළ කාර්යයක් කියලා අපිට පැහැදිලි. මොකද පරිමාව වැඩි වෙලා තියෙනවා. BC ක්‍රියාවලියේදී කාර්යයක් සිද්ධ වෙලා නැහැ. ඒක බාහිරට ඇතුළත කියලා බලන්න දෙයක් නැහැ. කාර්යයක් නැහැ BC වල මේකෙදී. CA වලදී කාර්යයක් සිද්ධ වෙලා තියෙනවා මේ රෝස පාටින් පාට කරලා තියෙන කොටස. හැබැයි ඒක කරලා තියෙන්නේ පරිමාව අඩු වීම හරහා. ඒ කියන්නේ බාහිර නෙමෙයි බාහිරින් ඇතුළට. එනවා අපිට පේනවා මේ චක්‍රය තුලදී AB වලදී කාර්ය කරලා තියෙනවා බාහිරට ලොකු වර්ගඵලයක් තියෙනවා ත්‍රිකෝණාශ්‍රයක්. CA වලදී කාර්ය කරලා තියෙනවා බාහිරින් ඇතුළට. බාහිරින් ඇතුළට. DW නේ කියන්නේ බාහිරට කරොත් DW තමයි. එන සමස්ත චක්‍රය සැලකුවොත් හොඳට අහගෙන ඉන්න. සමස්ත චක්‍රය සැලකුවොත් ඔබට පේනවා මම මෙන්න මේ පාට කරන කොටස තදාල වර්ගඵලය තමයි සමස්ත චක්‍රයේදී කර කාර්යය. සමස්ත චක්‍රයේදී කළ කාර්ය කියන්නේ ඕම ඔය වර්ගඵලය. ඇයි බාහිරට කරපු ප්‍රමාණය ත්‍රිකෝණාශ්‍රය එක තමයි මෙතන ඉඳන් මෙතෙන්ට ක්‍රියාවලියේදී සිදු වූ කාර්යය මේ යට කොටස රෝස පාට කොටස ඒක ඍණයි සුළු වුණාම මේ තමයි සමස්ත DW. සමස්ත DW මොකට අහගෙන ඉන්නේ මේ සමස්ත DW නිල් පාට වාගේ මම පාට කරලා තියෙන කොටස. මට කියන සමස්ත DW ඉතුරු වෙන්නේ බාහිරටද අභ්‍යන්තරයටද? සමස්ත DW ඉතුරු වෙන්නේ බාහිරට කරපු කාර්යකින් කොටසක් හැටියටද අභ්‍යන්තරයට අපි අභ්‍යන්තරයෙන් පිටට කරපු කාර්ය කොටසක් හැටියටද? ඔබ උත්තර දාන්න. බාහිරට කරපු කාර්ය කියන්නේ ලොකු ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය. බාහිරින් අභ්‍යන්තරයට කරපු කාර්ය කියන්නේ මෙන්න මේ කිසිම හැඩයක් නැති මේ කොටසේ වර්ගඵලය. ඒ නිසා ඉතුරු වෙන්නේ බාහිරට කළ කාර්යය. ඒ නිසා සමස්ත කාර්යය ක්‍රියාවලියේ සමස්ත කාර්යය හොඳට අහගෙන ඉන්න. සමස්ත කාර්ය අපි ඒකට කියමු චක්‍රය කියලා. චක්‍රයේ සමස්ත කාර්ය DW ධනයි. ඒක ධනයි. ඒ ඉතුරුනේ බාහිරට කළ කාර්යයක් විතරයි. එහෙනම් සමස්ත කාර්ය සිද්ධ වෙලා තියෙන්නේ බාහිරට. එළෙද්දී කිව්වොත් බාහිරට. බාහිරටයි සමස්ත කාර්ය සිද්ධ වෙලා තියෙන්නේ.
හරි. එහෙනම් මුළු චක්‍රයම ගත්තොත් එක් ක්‍රියාවලිය නැතුව සමස්ත කාර්යය බාහිරට. මේ ක්‍රියාවලිය ගත්තොත් බාහිරට කාර්යය. මේ ක්‍රියාවලිය ගත්තොත් විතරක් ගත්තොත් කාර්යයක් නැත. මේ ක්‍රියාවලිය ගත්තොත් අභ්‍යන්තරයට කාර්යයක්. ඒවා සුළු වුණා. ක්‍රියාවලිය තුනේ එකතුවෙන් හැදිච්ච චක්‍රය. මෙහෙම ගිහින් මෙහෙම චක්‍රය තුල සමස්ත කාර්යය බාහිරට වෙලා තියෙනවා. ඒක පැහැදිලි. එනම් මුළු චක්‍රය ගත්තොත් සමස්ත කාර්යය බාහිරට උනා කියන්නේ DW තමයි. ඊළඟට මම මුළු චක්‍රයම සලකලා බලපුවම චක්‍රයේ සමස්ත DU දිහා බැලුවොත් ඔබ පේනවා මෙතෙන්දී මෙතන වඩා මෙතන උෂ්ණත්වය වැඩි. මෙතන 400 නෙමෙයි මම පස්සේ කියන්නම් ඒක හොයාගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඇත්තටම කීයද කියලා. මෙතන වඩා මෙතන උෂ්ණත්වය වැඩි. DU ධනයි. උෂ්ණත්වය වැඩි වෙනකොට DU ධනයි. මෙතන ඉඳන් මෙතෙන්ට DU ඍණයි. මේ ටිකේ DU නැහැ. එහෙනම් මෙතෙන්දි DU වැඩි වුණා මෙතෙන්දි DU අඩු වුණා මේ ටිකේ DU වෙනස් වුන්නේ නැහැ. ඒ කියන්නේ DU බිඳුවයි. එහෙනම් සමස්ත කාර්යයේදී පද්ධතිය වැඩි පටන් ගත්තේ කෙල්වින් 300ෙන්. සමස්ත චක්‍රය ගත්තාම කෙල්වින් 300ෙන් පටන් ගත්තේ. 400ට ගියා. ආයෙ 300ට ආවා. ඉවර වෙලා තියෙන්නේ 300. එක් ක්‍රියාවලිය ගත්තොත් DU තියෙන බව ඇත්ත. පළවෙනි ක්‍රියාවලියේදී උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා DU වගේක් තියෙනවා. right? ඊළඟ ක්‍රියාවලිය ගත්තොත් ඒකේ උෂ්ණත්වය අඩු වෙලා තියෙනවා DU ඍණාගයක් තියෙනවා. මෙහෙම තියෙන ක්‍රියාවලිය ගත්තොත් මේක ගත්තොත් ඒකේ DU බිඳුවයි. ඒක ඇත්ත. එක ක්‍රියාවලිය ගත්තොත් DU වගේක් තියෙනවා. නමුත් සමස්ත චක්‍රය ගත්තොත් වැඩේ පටන් ගත්තේ 300ෙන් 400ට ගිහින් ආය 300ට ඇවිල්ලා ආය 300න් වෙලා තියෙනවා. සමස්ත චක්‍රය ගත්තොත් උෂ්ණත්ව වෙනසක් නැහැ. උෂ්ණත්ව වෙනසක් නැහැ. වෙනසක් නැත. උෂ්ණත්ව වෙනසක් නැත සමස්ත චක්‍රය ගත්තොත්. ඒ නිසා සමස්ත චක්‍රය ගත්තාම මේ DU බිඳුව වෙන්න ඕනේ. සමස්ත චක්‍රය ගත්තොත්. ඒ පටන් ගත්ත උෂ්ණත්වයටම ආපහු ඇවිල්ලා මම කියවනේ DU වැඩි වී හෝ අඩු වීම සිදු වෙන්නේ උෂ්ණත්ව වෙනස් වීම කියලා. උෂ්ණත්වය වැඩි වුණොත් DU වැඩි වෙනවා. දැන් මෙතෙන්දි DU වැඩි වෙනවා. උෂ්ණත්වය අඩු වුණොත් DU අඩු වෙනවා. ඒ කියන්නේ මෙතෙන්දි DU අඩු වෙනවා. මෙතෙන්දි DU වෙනස් වෙලා කියන්නේ DU බිඳුවයි. එහෙමනම් හැබැයි සමස්ත කාර්යය කියන්නේ මෙහෙම චක්‍රය කියන්නේ මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට එනවා. එතෙන් යනකොට පටන් ගත්තේ 300න් රටවටේ ගිහින් ආපහු ආවෙත් 300ට. ඒක සමස්ත උෂ්ණත්ව වෙනස බිඳුවයි. සමස්ත උෂ්ණත්ව වෙනස බිඳුව වෙනකොට සමස්ත වශයෙන් DU බිඳුවයි. එහෙනම් මම මේ කියන්නේ චක්‍රයේ සමස්ත කාර්ය DW ධනයි සමස්ත DU බිඳුවයි. ඕනම චක්‍රයක් ආපහු ගිහිල්ලා කැරකෙලා මේක සමහරට ජීවනාශ්‍රයක් වෙන්න පුළුවන් චක්‍රය. සමහර විට මේක වෘත්තයක් වෙන්න පුළුවන්. හොඳට හරියි. සමහර විට මේක වෙනස්ම හැඩයක් තියෙන එකක් වෙන්න පුළුවන් චක්‍රය. මෙහෙම ගිහින් ඔහොම වෙන්න පුළුවන්. පටන් ගත්ත තැනටම ආයෙ ඇවිල්ලා නම් සමස්ත DU බිඳුවයි. එහෙමනම් චක්‍රයක තියෙන විශේෂ ලක්ෂණය තමයි සමස්ත DU බිඳුව වෙනවා. ඕනම චක්‍රයක පටන් ගත්ත තැන ගිහිල්ලා රටවටේ ගිහිල්ලා ඉදි 5ක් විතර ගිහිල්ලා ක්‍රියාවලිය 25ක් විතර ගිහිල්ලා අන්තිම තැනට ආවා නම් තිබ්බතැනටම ආවා නම් සමස්ත උෂ්ණත්ව වෙනස බිඳුව නිසා සමස්ත DU අභ්‍යන්තර ශක්තිය වෙනස බිඳුව. හැබැයි එක් ක්‍රියාවලියකදී අභ්‍යන්තර ශක්තිය සමහර වෙලාවට වැඩි වෙන්න පුළුවන් සමහර වෙලාවට අඩු වෙන්න පුළුවන්. ඒ ඔක්කොගම VG එකතුව බිඳුව. එහෙනම් ඔළුව තියෙනවා මට කියන්න. මෙතෙන්දී අභ්‍යන්තර ශක්තිය වැඩි වීම ජූල් 300 නම්. යනවල වැඩි වෙලා තියෙනවා. කොල්ලනේ කෙල්ලනේ මෙතෙන්දී අඩු වීම ජූල් 300ට සමාන වෙනවා. මෙතෙන්දි වැඩිවීම ජූල් 300 නම් මෙතෙන්දි අඩුවීම ජූල් 300ට සමාන වෙනවා. මොකද මෙතෙන්දි වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්දි 300ක් වැඩි වුණා. මෙතෙන්දි 300ම අඩු වුණාම මේ ටිකේ වෙනසක් වෙලා යන්නේ නැති නිසා ආපහු මෙතෙන්ට වෙනකොට සමස්ත DU බිඳුවයි. විශාල දැනුමක් වෙන්නේ. මේක ගලාගෙන එනවා. හැබැයි අති විභවන්තරයක් යටතේ නිසාන් ලීෆ් මෝටර අතේ ඔබ දන්නවා අඩු විභවන්තරයක් යටතේ ආරෝපණය කිරීම සඳහා පැය 5මාරක කාලයක් ගත වෙනවා.
අධිවිභවාන්තර යටතේ Nissan Leaf මෝටර රථය විනාඩි 25කින් ආරෝපණය වෙනවා. අද ඔබ රැඳී සිටින්නේ අධිවිභවාන්තර යටතේ ඔබට ඥානය ලබා දෙන පන්තියක. එනිසා ඔබ ඉතාමත්ම කල්පනාකාරී කොටසක් කැරියා. ඔබට තේරුම් නැත්නම් ආපහු දෙන්න ටික එතෙන් ආපහු ආව. ඔබ මේක බලන්න ඕනේ. බලලා තේරුම් ගන්න. තේරුම් අරගෙන නෝට් එකක් සටහන් කරගන්න. සටහන් කරගෙන ඔළුවට හරියට අරගෙන ඕනනම් රාත්‍රී නිින්දට යද්දී බලන්න ඕනේ. ෆෝන් එක පැත්තකට තියලා දැන් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ. නැත්නම් ඩවුන්ලෝඩ් නැත්නම් ආයෙ බලලා හරි. කන් දෙකේ අරක ගහගෙන ඇස් දෙක වහගෙන අහගෙන ඉන්නකොට මාව මැවේ. මං ඇඳපු රූප මැවේ. අන්න වැඩේ හරියයි. ඊට පස්සේ ඔබ වන්නන්න තාපගති විද්‍යා ගානක් දෙන එක මාර අමාරුයි හලු. හරිද? ඔබ රිංගනවා. ඔබ රිංගනවා. හරි. ඒ නිසා ඒක තමයි වෙන්න ඕනේ. ඒ මොනවා නම් ශ්‍රී ලංකාවේ කවුරුත් මේ බෞද්ධ විද්‍යාව අසමත් වෙන්නේ. අසමත් වෙන්නේ. මේක විශාල ව්‍යායාමයක්. ඔබ දායක වෙයි. ඔබ අහගෙන ඉන්නවා කියලා මම හිතනවා. බලමු මොකද වෙන්නේ. දැන් ඊට පස්සේ එලා මම කියාපු කාරණේ වල පැහැදිලි. මේ ක්‍රියාවලියේදී DU තියෙනවා. මේ ක්‍රියාවලියේදී DW තියෙනවා. මේ ක්‍රියාවලියේදී DW බිඳුවයි. හැබැයි මේ ක්‍රියාවලියේදී DU ඍණාගයක් අඩු වෙලා තියෙන්නේ. මේ ක්‍රියාවලියේදී DU බිඳුවයි. හැබැයි DW වගේක් තියෙනවා. DW ඍණයි. සමස්ත DW කියන්නේ චක්‍රයම සලකලා සමස්ත DW කියවම වට වූ වර්ගඵලයේ චක්‍රයෙන් මේ තියෙන්නේ. මේක ඇතුලේ වර්ගඵලය තමයි සමස්ත DW. ඒක ඒතුනේ බාහිරට කළ කාර්යය. මොකද බාහිරට කළ කාර්යය තමයි ලොකු ඍජු ගුණාශ්‍රයෙන් ආවේ. පරිමාව වැඩි වුණා ඒකේ. ඒකෙන් අඩු කරේ පරිමාව අඩු වෙන එක අඩු කරේ පොඩි ප්‍රමාණයක්. ඒ නිසා සමස්ත කාර්යය DW බාහිර. ඒ විතරක් නෙමෙයි. මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට ගිහින් මෙතෙන් ගිහලා මෙතෙන්ට ආපහු මුළු ස්නක්තරම ඇවිල්ලා තියෙන නිසා සමස්ත DU බිඳුවයි. ඒ කියන්නේ මේකේ DU තිබ්බොත් මේකේ DU තිබ්බොත් මේකේ DU තිබ්බොත් VG එකතු බිඳුවයි. අපි දන්නවා මේකේ DU නෑ සමෝෂ්ණ හින්දා. උෂ්ණත්වයේ තියෙන නිසා. හැබැයි මේකේ DU තියෙනවා. උෂ්ණත්වය වැඩි නිසා ධනාගයක්. මේකේ DU තියෙනවා ඍණාගයක් උෂ්ණත්වය අඩු වෙන නිසා. එහෙමනම් දරුවනේ මේකේ වැඩිවීම මේකේ අඩුවීම සමාන වුණොත් තමයි මේකේ මොකුත් වෙන්නේ නැති හින්දා ආපහු මෙතෙන්ට යද්දි සමස්ත DU බිඳුව වෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් අපි ඒ කතාවෙන් ඉගෙනගෙන අපි දැන් සමස්ත ක්‍රියාවලියට මම මේක මතනවා මට ඉඳ නෑනේ. සමස්ත චක්‍රයට මම දානවා dq සමානයි du ධන dw. dq සමානයි du ධන dw දානවා සමස්ත චක්‍රයට දාන්නේ. සමස්ත චක්‍රයට මොකද වෙන්නේ? සමස්ත චක්‍රයට කියන්නේ මේ ක්‍රියාවලිය තුනම අල්ලලා එකපාර දාපුවම dq බලමු. සමස්ත චක්‍රයේ du බිඳුවයි. ඒ ගිය තැනටම ආපු නිසා සමස්ත චක්‍රයට දාපුවම ඒ මෙහෙම ගිහිල්ලා මෙතෙන්ටම ආපු ක්‍රියාවලිය තුනක එකතුවක් තමයි චක්‍රය කියන්නේ. ඒකේ සමස්ත චක්‍රය ගත්තොත් du බිඳුවයි. dw ධනයි. මෙයා ධනයි. මෙයාට ධනාගයක් දාලා සුළු කරපුවා මේක ධනයි. එනිසා dq ධනයි. මේවා තේරෙන්නේ නැත්තේ නෑ. දෙක වසරේ ළමයින්ට තේරෙනවා. ඊටාම හොඳින් කල්පනාවෙන් අහගෙන ඉන්නවා. එහෙනම් සමස්ත ක්‍රියාවලිය ගත්තොත් එක් ක්‍රියාවලියන්ගේ එකතු සමස්ත චක්‍රේ නැත්තම් ක්‍රියාවලිය ගත්තොත් dq ධනයි. dq ධනයි කියන්නේ අපි තාපේ දීලා තියෙනවා. අපි තාපේ දුන්නා කියන්නේ උතාපේ අරන් තියෙනවා. උතාපේ අරන් තියෙනවා කියලා කියන්නේ ක්‍රියාවලිය තාප අවශෝෂකයි. සමස්ත ක්‍රියාවලිය තාප අවශෝෂකයි. මේවා තමයි පහුගිය විභාග ප්‍රශ්න වල MCQ වල උඩ තරම් අහන්නේ. මේක හරියට හදාගත්තා නම් මේ සැරේ රචනා ප්‍රශ්න විදනා බොහෝ විට වාෂ්ප වූ එහෙම නැත්නම් තාපගත විද්‍යාවේදී කියලා නිසා අපි ඒකට මූලිකත්වය දුන්නා. වැඩිටක් තියෙන වාෂ්ප වලට හැබැයි තාපගත විද්‍යාවක් අපිට වැදගත් වෙනවා. මොකද මේ බහුවර්ණ එනවා. ඒ විතරක් නෙවෙයි එකම බහුවර්ණයක් කාලක් ඉරක් අපිට වැදගත් වෙනවා. ඒ නිසා ඔබ මේ ඉගෙන ගන්න ඕන සමාන විභාග රචනා ප්‍රශ්නයක් තාපගත විද්‍යාවේ ඉන්න පුළුවන්. ඒ නිසා ඔබ මේවා හොඳට ඉගෙන ගන්න. ඒක උදාහරණයි. ඔයාලා අවුරුදු එකමාරක් යාන්ත්‍රික විද්‍යාව ඉගෙන ගන්න. සමාන MCQ තුනයි ඉන්නේ.
රචනා ප්‍රශ්නයක් කියනවා ඉතින් යෝගයටත් එන්නේ නැහැ MCQ. යයි මිනිස්සු ඉගෙන ගන්න කියලා. ඒකෙන් තමයි ඔළුව හදන්නේ. ඒකේ යෙදීම් එක්ක අනිත් සෙක්ෂන් වලට සම්බන්ධ ප්‍රශ්න එනවා. ඒ වගේ තාපගත විද්‍යාවේ යෙදීම් එක්ක අනිත් ඒවාට තාපයේ සම්බන්ධ ප්‍රශ්න එනවා. ඒ නිසා මේක ඉතා හොඳින් ඉගෙන ගන්න ඕනේ. අතෑරලා තිබුණේ බෑ කියලා දැන් පුළුවන්. හරි? අපි අවිස්සාට යනවා ගත්තාම DQ සමානයි DQ දාන වෙනවා සමස්ත චක්‍රය ගත්තාම DQ දාන වුණා කියන තාපයේ ඉල්ලගෙන තියෙනවා අපි දීලා තියෙනවා තාපයේ තාප අවශෝෂකයි. එම නිසා ඉදිරියට යන්න समस्त क्रियाव නැත්නම් ක්‍රියාවලිය समस्त ක්‍රියාව තාප අවශෝෂකයි. ඔයාලා දන්නවද? දක්ෂිනාවර්ත ක්‍රියාවලිය සිද්ධ වෙන ඕන වෙලාවක මේක මෙහෙම වෙනවා. ඒ ක්‍රියාවලිය වෙන්න පුළුවන් මේ අතර. මේක දක්ෂිනාවර්තය මේ දකුණට කැරකෙන්නේ. දකුණට කැරකෙන ඕන ක්‍රියාවලියක මේක මෙහෙම වෙනවා. ඇයි? දකුණට කැරකෙනකොට ඉස්සෙල්ලාම බාහිර කළ කාර්ය වෙන්නේ. ඇයි ආපහු වෙන එක කළ කාර්ය අඩුයි. ඒතකොට ඒ නිසා ධන DW ධනයි සමස්ත DW. ඒකම ක්‍රියාවලියක් නිසා චක්‍රයක් නිසා අවසානයේදී තිබ්බතනට උෂ්ණත්වය නිසා DU බිඳුවයි. එහෙනම් DW ධන වෙනවා කියන්නේ අනිවාර්යෙන් DQ ධනයි තාප අවශෝෂකයි. ඒ නිසා දක්ෂිනාවර්තව සිද්ධ වෙන ඕනම ක්‍රියාවලියක් තාප අවශෝෂකයි. චක්‍රයක් ගත්තොත්. පැහැදිලිද? දැන් සෑහෙන මට්ටමක් ඉල්ල තියෙනවා. මේකේ තව කොටසක් මට කියලා දෙන්න තියෙනවා. ඊට කලින් මේකේ තව පැහැදිලි කිරීම් කීපයක් කරලා අපි ඒ කොටසට යනවා. මොකක්ද අරන් පැහැදිලි එකක් තමයි. මෙතන මම 400 කියලා දැම්මා. ඇත්තටම 400 නෙමෙයි වෙන්නේ. මොකද දන්නවද? මෙතන වායු ස්කන්ධයමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලා මෙතන දන්නවා පරිමාව පීඩනය දන්නවා පරිමාව දන්නවා. මෙතන පරිමාව දන්නවා පීඩනය දන්නවා. ඉතින් PV යට T1 සමානයි P2 V2 යට T2 දාලා මෙතන උෂ්ණත්වය හෙව්වා. ඉතින් මට කම්මැලිකමට මම 400 කියලා දැම්මා. ඔයාලට ඕන නම් මේ උෂ්ණත්වය වෙන එකක් ඇත්ත උෂ්ණත්වය හෙව්ව හැකි. මේ වායු ස්කන්ධයට P1 V1 යට T1 සමානයි P2 V2 යට T2 දැම්මම මෙතෙන්ට. ඔයාලට T හොයන්න තිබ්බා. 400 ඇත්තම නැද්ද කියලා. P කැපෙනවා. P නියමිත නිසා. හොයන්න තිබ්බා. හරි. ඒ හොයන්න තිබ්බා. එතකොට කීයක් එනවද කියන එක. රයිට් අපි බලමු. ඒක මම නිකන් ලේසි නිසා මම දාගත්තේ. නමුත් ඔයාලට මේක හොයන්න පුළුවන්. ඒ වගේම ඔයාලට උනම් මේ ක්‍රියාවලියටත් දාන්න පුළුවන් P1 V1 කට T1 සමානයි P2 V2 කට T2 දාලා මෙතන යම් යම් දේවල් හොයන්න පුළුවන්. මෙතන පරිමාව 1යි කියලා මම ලකුණු කරලා තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් එකද නැද්ද කියලා චෙක් කරන්න. මම මේ උදාහරණයක් ගත්තේ මේක 1යි කියලා දැන් සර් උගන්නප එක වැරදි කියලා කෑ ගහන්න එපා. මට ඕන මේ ඉලක්කම් මකන්න පුළුවන්. එනිකන් දාගත්තේ. මේක විතරක් බලලා තාපගත විද්‍යාව කරන්න බෑ. මොකද මෙතන PV යට T යගේයි මෙතන PV යට T යගේ සමාන වෙන්න ඕනේ. ඒක මෙතන PV T යගේ සමාන වෙන්න ඕනේ. මොකද අචල වායු ස්කන්ධයක් නිසා. එසා විභාගයේදී ඔයගොල්ලන්ට මෙතන පීඩනය දීලා මෙතන පරිමාව දීලා මෙතන උෂ්ණත්වය හොයන්න කියන්න පුළුවන් මවුල සංඛ්‍යාව දීලා. කොහොමද? PV සමාන NRT දාලා. PV සමාන NRT දාලා මෙතන උෂ්ණත්වය හොයන්න කියන්න පුළුවන් මවුල ගන්න දීලා. පීඩනය දීලා පරිමාව දීලා. ඒ අනුව ඊට පස්සේ මෙතන පරිමාව දීලා ඕගොල්ලන්ට මෙතන පීඩනය එකම නිසා මෙතන උෂ්ණත්වය හොයන්න කියන්න පුළුවන් P1 V1 කට T1 සමානයි P2 V2 කට T2 මේ ස්ථාන දෙකට දාලා. මෙතන උෂ්ණත්වය හොයන්න පුළුවන්. ඒ අනුව ඊට පස්සේ ඕගොල්ලන්ට මෙහෙම පල්ලෙහාට ඇවිල්ලා මෙතන පරිමාවමයි මෙතන තියෙන්නේ. මෙතන උෂ්ණත්වය ඒගොල්ලෝ දීලා මෙතන පරිමාව හොයන්න කියන්න පුළුවන්. ආයෙ මෙතන ඉඳන් මෙතෙන්ට P1 V1 කට T1 සමානයි P2 V2 කට T2 දාලා මෙතන පරිමාව එන්නේ. රයිට්? ඒ වගේ ඒගොල්ලෝ ප්‍රශ්න දෙන්න පුළුවන්. වායු නියම වල දාන්න පුළුවන් ඔක්කොම දාන්න පුළුවන් මේකට. අචල වායු ස්කන්ධයක් නිසා. මගේ ඉලක්කම් ඒකට ගැලපෙන්නේ නැතුව ඇති. ඒක මේ දැන් කියන්න ඕනේ. හරි? ඒ නිසා ඒ තරම් මේ දේශනේ වටිනවා. මොකද හේතුව මම එහෙම ඉලක්කම් බලලා මේ බැලුවා නෙමෙයි. මම දැන් ඕගොල්ලන්ට ඉගෙනනවා. කටපාඩම් කරන් ආවත් නෙමෙයි. ඒ නිසා මේ මම දාලා තියෙන ඉලක්කම් නොගැලෙන්න පුළුවන්. නොගැලපෙන්න පුළුවන් 300 ඒවා නෙමෙයි නොගැලපෙන්න පුළුවන්. ඒවා ඔයාලට හදාගන්න පුළුවන් දේවල්. රයිට්? හරි. ඊළඟට තව වැදගත් කාරණයක් ඔබට මම කියන්න ඕනේ. එනම් මම තව වැදගත් කාරණයක් කියන්න කලින් මම කිව්වා දක්ෂිනාවර්ත සමස්ත ක්‍රියාවලියක් ගත්තොත් තාප අවශෝෂකයි
ක්‍රියාවලියක විශේෂ වැදගත්කම තමයි දක්ෂිනාවර්තවන සමස්ත කාර්ය බාහිරට, දක්ෂිනාවර්තන සමස්ත කාර්ය බාහිරට, දක්ෂිනා ක්‍රියාවලියක් කොහොම හරි වුණොත් සමස්ත du බිඳුවයි, සමස්ත කාර්ය dw ධන වෙනකොට dq සමස්ත dq ධන වෙලා තාප අවශෝෂක වෙනවා. ඒක අපි ඉගෙන ගත්තා. මෙතනින් අපිට ඉගෙන ගන්න තියෙන දේවල් මම හිතන්නේ මේ පමණයි. ඒ නිසා අපි ඊළඟ රූප සටහන තුලින් ඊළඟට මොකක්ද ඉගෙන ගන්න පුළුවන් කියන එක බලන්නයි සූදානම් වෙන්නේ. බලමු ඊළඟ රූප සටහන. හරි. අපි ඊළඟ රූප සටහන දෙසට අපි යමුනොත් රූප සටහන් දෙකක් ඔබට පේනවා දෙපැත්තේ තියෙනවා. මුලින්ම මම දකුණු පැත්තේ රූප සටහන පාවිච්චි කරගන්න ඔබට යමක් කියලා දෙන්න. මෙන්න මේකේ ඔබට පේනවා මේ තියෙන නියත පීඩන ක්‍රියාවලියක්. ඒකදී අපි දැක්කා උෂ්ණත්වයට වැඩි වෙනට වඩා මෙතන නම් සංක්ෂිප්තව කතා කරන්නේ du ධනයි. පරිමාවක් මෙතෙන් වඩා මෙතන වැඩි. ඒක dw ධනයි dq ධනයි. ඒ නිසා පැහැදිලිව මේක dq ධන වෙනකොට තාප අවශෝෂක ක්‍රියාවලිය. මේක නියත පරිමාණ ක්‍රියාවලිය dw බිඳුවයි. හැබැයි උෂ්ණත්වය මෙතෙන් වඩා මෙතන අඩුයි. මොකද මෙහෙන් යන වක්‍රය හෝ මේ යන වක්‍රය හෝ මෙහිඳ. මොකද වක්‍ර අපිට හොම ගන්න පුළුවන්. මොකද යවුවා මේක හොමෙන් උඩට. ඒ නිසා මෙතන උෂ්ණත්වය වඩා මෙතන උෂ්ණත්වය අඩුයි. ඒ නිසා du ඍණයි. dw බිඳුව වෙනකොට dq ඍණයි. dq ඍණ කියන්නේ අපි තාපය දුන්නා නෙමෙයි අපිට තාපය ලැබුණා. ඒ කියන්නේ තාප දායක ක්‍රියාවලිය. තාප දායක. මෙයා සමෝෂ්ණ ක්‍රියාවලියක්. මෙයා සමෝෂ්ණයි. ඒ කියන්නේ උෂ්ණත්වයේ නියත නිසා du බිඳුවයි. නමුත් පරිමාව වැඩි වෙලා තියෙනකොට පේනවා පරිමාව වැඩි වෙලා. ඉතාලියේ පැත්තටයි ක්‍රියාවලිය යන්නේ. අපි කලින් ගත්ත එකේ මේ පැත්තට තිබුණේ. දැන් ඉතාලියේ මේ පැත්තට. එහෙනම් මෙතන පළවෙනි පරිමාව මෙතන අවසාන පරිමාව. ඒ නිසා පැහැදිලිව පරිමාව වැඩි වෙලා. ඒ නිසා dw ධනයි. ඒ විතරක් නෙමෙයි du බිඳුවයි. dw ධන වෙනකොට dq ධනයි යන සමීකරණය අනුව dq ධනයි කියලා කියන්නේ මේ ක්‍රියාවලිය තාප අවශෝෂකයි. ඔය ක්‍රියාවලිය තුනට අමතරව අපිට තව ඉගෙන ගන්න වැදගත් ක්‍රියාවලියක් තියෙනවා මෙයා. බලන්න එයාගේ හැඩේ. එයා මෙයා වගේ සමමිතික නෑ. මේ අක්ෂර දෙක ඔස්සේ නිකන් සමමිතික බොයිල් වක්‍රය වගේ කෙනෙක් නෙවෙයි. එයා වෙනස් එක්කෙනෙක්. බොයිල් වක්‍රය හරියට මෙහෙම වෙනවා. අර නිකන් මෙහෙම වෙනවා. ටිකක් මෙහෙම. ටිකක් කියන්නේ ටිකක් එයා පීඩනයේ තියෙන අක්ෂය අල්ලගෙන වගේ නෙවෙනවා. එයාට අපි නමක් කියනවා. මෙයාට ස්ථිරතාපී ක්‍රියාවලිය. ස්ථිරතාපී ක්‍රියාවලිය. ස්ථිරතාපී ක්‍රියාවලිය. ඉංග්‍රීසි මීඩියම් කරන ළමයි අහලා තියෙනවා ඇඩියබැටික් ප්‍රොසෙසස් කියලා. ඇඩියබැටික් ප්‍රොසෙසස් කියන්නේ ස්ථිරතාපී ක්‍රියාවලිය. මේවා තමයි මතකේ තියාගන්න පොඩි දේවල්. ස්ථිරතාපී ක්‍රියාවලියක් කියන්නේ තාපය දුන්නේ නැහැ. අපි තාපය ගත්තේ නැහැ. අපි පද්ධතියේ තාපය දුන්නේ නැහැ. අපි පද්ධතියේ තාපය ගත්තේ නැහැ. ඒ කියන්නේ dq බිඳුවයි. ස්ථිරතාපී ක්‍රියාවලියක dq බිඳුවයි. dq බිඳුවයි. ගොඩක් වෙලාවට ස්ථිරතාපී ක්‍රියාවලියක් කියන්නේ ක්ෂණික ක්‍රියාවලියක්. ටස් ගාලා වෙන එකක් ස්ථිරතාපී. තාපය උරා ගන්න හෝ පිට කරන්න වෙලාවක් නැහැ. ඒ නිසා ස්ථිරතාපී ක්‍රියාවලියක් කියන්නේ ක්ෂණික ක්‍රියාවලියක්. ක්ෂණික ක්‍රියාවලියක්. ඉන්ස්ටන්ට් ප්‍රොසෙස් එකක්. උදාහරණයක් හැටියට ගත්තොත් ගොඩක් දේවල් කියන්න පුළුවන්. ෆ්‍රිජ් එක ශීතකරණය ඕකේ තියෙනවා ප්‍රසාරණ කපාටය කියලා එකක්. ප්‍රසාරණ කපාටය. අගෝස්තු මාසෙන් පස්සේ ස්ටාර්ට් කරන පේපර් ක්ලාස් එකේ තමයි ගණන් ගන්නේ. ෆ්‍රිජ් එකක් ඇඳලා ෆ්‍රිජ් එක ගැන අහනවා. අරවට තීරේ තමයි මම කියන්නේ. ප්‍රසාරණ කපාටය. මොකද අහගෙන ඉන්නේ. ඕකෙන් කරන්නේ තද වෙලා තිබ්බ වායුවක් ශරීරව ප්‍රසාරණය කරනවා. යම් පරිමාවක හිර වෙලා තියෙන වායුවක් ශරීරව ප්‍රසාරණය. අපි කියන ශනික ප්‍රසාරණය. ඉන්ස්ටන්ට් එක්ස්පැන්ෂන් එකක් කරනවා. ඒක කරන්නේ ප්‍රසාරණ කපාටය කියන කොටසෙන් වැල් එකකින් එක්ස්පැන්ෂන් වැල් කියන එකක් තියෙනවා. ඒකෙන් තමයි කරන්නේ. යක් කුඩා ප්‍රමාණයක තද කරගෙන ඉන්න සීත කරන වායුව ශනිකව පහ ගාලා විශාල ප්‍රදේශයකට යනවා. මොකද මේ ශනිකව කියන dq බිඳුවයි. දැන් හිතින් හිතන්න. dq බිඳුවයි කියන්නේ du ධන dw බිඳුවයි. du ධන dw බිඳුවයි. මේ ස්ථිරතාවය වෙනකොට මෙහෙම වෙනවා. ඒ dq බිඳුවයි. එනවා ඔබට පේනවා ප්‍රසාරණය වෙන නිසා dw ධනයි. නිකන් ගත්තොත්
ප්‍රසාරණය මම ෆ්‍රිජ් එක කියන්නේ ප්‍රසාරණය කරපු ධනයි. එහෙනම් DW ධනනකොට මෙයාට ධනාගයක් දාපුවම DU අනිවාර්යයෙන්ම මෙයා එහා පැත්තට ගියාම ඍණ වෙන නිසා බිඳුවට කුඩායි. බලන්න කිය. සාමාන්‍යයෙන් ස්ථිරතාපී කියන ශනික ක්‍රියාවලියක් ෆ්‍රිජ් එකේදී ශනිකව වායු ප්‍රසාරණය වෙනවා. ශනික නිසා ස්ථිරතාපී නිසා DQ බිඳුවයි. ප්‍රසාරණය වෙන නිසා DW ධනයි. එහෙනම් DU ධනාගයක් සමානයි. බිඳුවයි ඒ නිසා DU සමාන වෙනවා මෙයා එහාට ගියාම ඍණාගයක්. ඒ කියන්නේ DU ඍණයි. DU ඍණයි කියන්නේ මොකද? අභ්‍යන්තර ශක්තිය ශනිකව අඩු වෙනවා. මම කිව්වා ඔබට අභ්‍යන්තර ශක්තිය කියන්නේ උෂ්ණත්වය පිළිබඳ මීමක්. එහෙනම් උෂ්ණත්වය ශනිකව අඩු වෙනවා. එහෙනම් වායුවේ උෂ්ණත්වය ශනිකව අඩු කරන එක ෆ්‍රිජ් එකේදී ප්‍රසාරණ කපාටේදී සිද්ධ කරනවා. එසේ උෂ්ණත්වය අධික ලෙස අඩු කරපු වායුව ඔබේ ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන චිකන් නැත්නම් වෙන එළවලු එව්ව හරහා බට ඔස්සේ යනවා. ඒ වහරහා බට ඔස්සේ වායුව යනකොට චිකන් වලින් වෙජිටබල්ස් වලින් නැත්නම් වෙන දේවල් වලින් තියෙන තාපය අර බට හරහා අර වායුවට උරා ගන්න පුළුවන්. මොකද චිකන් වල උෂ්ණත්වයට වඩා දැන් ඒ වාස්සෙන් රින්ගන බටේ ඇතුලෙන් එන වාතයේ උෂ්ණත්වය අඩුයි. තාපය ගායන උෂ්ණත්ව අන්තරයක් කරන්නේ. එතකොට අර මස් වල තිබුණු උෂ්ණත්වය වැඩි. අර කෙන කූල් වායුවක් තමයි අර බටේ හරහා යන්නේ. නිසා බටේ හරහා ෆ්‍රිජ් එකේ ඇතුළේ තියෙන ද්‍රව්‍යයන්ගෙන් තාපය වායුවට එනවා. ඔය වායුව අරගෙන ආපහු එළියට එනවා. දැන් වායුව රත් වෙන්නේ. ඇයි රත් උනේ? යා කූල් එකේ තමයි ප්‍රදේශය ඇතුළේ. ඇයි රත් උනේ එහෙනම්? රත් උනේ ෆ්‍රිජ් එකේ ඇතුළේ තියෙන අල්ල ගෝවා වලින් තාපය අරගෙන. දැන් වායුව රත් වෙන එළියට එනවා. ආපුවම ඔබ කරන්ට් එක දාලා විදුලිය පාවිච්චි කරලා ඔය වායුව ශනිකව සම්පින්ඩනය කරනවා. ශනිකව සම්පින්ඩනය කරනවා. ඒකට කියනවා සම්පින්ඩන පොම්පය කියලා. ඒක වැඩ කරන්න තමයි විදුලිය ඕනේ. ශනිකව සම්පින්ඩනය කරනවා. ශනිකව සම්පින්ඩනය කරපුවම මොකද වෙන්නේ? DQ ආය බිඳුවයි. නේ? ශනික සම්පින්ඩනය නිසා ශනික නිසා DQ බිඳුවයි. හැබැයි සම්පින්ඩනය නිසා මූරිනයි. මූරින වුණාම DU මේ පැත්තට ඉන්නේ එක එහා පැත්තට ගෙනිච්චාම DU දැන් ධන වෙනවා. ශනික සම්පින්ඩනයේදී DU ධන වෙනවා. DU ධන වෙනවා කියන්නේ උෂ්ණත්වය 100 ගානට ඉහළ යනවා. උෂ්ණත්වය 100 ගානට ඉහළ ගිය වාතය ෆ්‍රිජ් එකේ පිටිපස්සේ තියෙන අර දැල වාගේ කාස්සෙන් ආය යනකොට ඒ වාතය තමන් සතු තාපය ඊට වඩා අඩු උෂ්ණත්වයේ ඉන්න පරිසරයට මුදා හරිනවා. ඒ රත්ත්‍ච්ච වායය තමයි වාතය තමයි එක්බට හරහා යන්නේ ෆ්‍රිජ් එකේ එළිය තියෙන බටවල හරහා. තාපය පිට කරනවා එළියට. ඊට පස්සේ ආපහු ඒක එනවා ප්‍රසාරණ කපාටේට. වස් ගාලා ප්‍රසාරණය කරනවා. උෂ්ණත්වය අඩු කරගන්නවා. අඩු කරපු වාතය ආයෙ චිකන් හරහා යනවා. උරා ගන්නවා තාපය උෂ්ණත්වය වැඩි කර ගන්නවා වාතය. ආයෙ සම්පින්න පොම්පෙන් තද කරලා ආයෙ උෂ්ණත්වය ඉහළ ගන්නවා. ඉහළ උෂ්ණත්වයටපත් වූ වායුව ආයෙ ෆ්‍රිජ් එකේ පිටිපස්සෙන් ගිහිල්ලා අර තාපය පරිසරයට මුදා අඛණ්ඩව මේ ක්‍රියාවලිය කරමින් ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන පදාර්ථයේ තාපය පිටිපස්සෙන් එළියට දෙනවා. ඔබ දැන් දැක්කා. බයිසිකල් පොම්පේ. හුලං ගහන බයිසිකල් පොම්පේ. විභාගයට ආපු ප්‍රශ්නේ. බයිසිකලේ පොම්පේ මෙහෙම කරලා ඇදලා ගන්න. යම් වාතයක් ඇදලා ගන්නවා. පොම්පේ. පරිසරයේ තියෙන වාතය ඇදලා ගන්නවා. මේ චිත්‍ර ප්‍රමාණය ලොකු සිලින්ඩර් එකක් ඇදලා ගන්නවා. ටික් ගාලා තද කරනවා. මෙහෙ කොල්ල ගන්න ටක් ගාලා තද වෙනවා. ශනික සම්පින්ඩනය වෙනවා. ශනික සම්පින්ඩනය. ඒ සම්පින්ඩනය වෙච්ච එකම තමයි ටයර් එක අස්සටත් යන්නේ. සම්පින්ඩනය. විශාල ප්‍රදේශයක තිබ්බ වායු ශනිකව සම්පින්ඩනය කරලා ටයර් එක අස්සට යනවා. පොම්පේ ඇතුළේ ශනිකව සම්පින්ඩනය වෙනවා. මොකද වෙන්නේ? ශනික සම්පින්ඩනයේදී DQ බිඳුවයි ශනික හින්දා. සම්පින්ඩනය සහ DW ඍණයි. එසා DU ධනයි. DW මෙහාට දිනේලා මෙහාට ගියාම ධන වෙනවා DU ධනයි. උෂ්ණත්වය වැඩි වෙන්න ඕනේ. ඒ නිසා පොම්පෙත් රත් වෙලා දරුවනේ ටයර් එකක් රත් වෙනවා. ටයර් එකක් රත් වෙනවා. මේ විභාගයට පහුගිය කාලේ ඇහුවා. ඒ නිසා මේ අතිශය වැදගත් ක්‍රියාවලියක්. මෙයා ස්ථිර සමෝෂ්ණ, මෙයා ස්ථිර තාපය. තමයි මම කියන්න හදපු පළවෙනි වැදගත් කාරණා. ඔබ දන්නවා මේ ඔක්කොම පැය කමාරක් ඇතුළත මට කරන්න බැහැ. ඒ නිසා මම ඔබට එක ගානක්වත් මේ දේශනේ හදන්නේ නැහැ. ඔය එක්සතා පදාර්ථ පන්තිට එන්න ඕන. මේ සතියේ අපි පන්ති කරනවා ඒවා. හැබැයි තීර ටික අංග සම්පූර්ණව මම ඔබට කියලා දෙනවා. යෙදීමුත් එක්ක. මෙතෙන් ගියාම ඔබට පේනවා A සිට B දක්වා තියෙන්නේ නියත පීඩන ක්‍රියාවලියක්.
නියත පීඩන. එතකොට නියත පීඩන ක්‍රියාවලියකදී මෙන්න ඕනම ක්‍රියාවලියකදී මම ඔබට කිව්වා වට වූ වර්ගඵල. තිරසක්ෂයත් එක්ක පරිමාක්ෂයත් එක්ක වට වූ වර්ගඵල. සමහර අවුරුදු වල විභාගෙදී මේකී මෙහාට දාලා මේකී මෙහාට තියෙන අවස්ථා තියෙනවා. ඒකවල වට වූ වර්ගඵලය ගන්නේ මේ පැත්තට. ඈ ඔළුව 100න් ඉන්න ඕනේ මේ පැත්තට. පරිමා පැත්තටයි වට වූ වර්ගඵලය. වට වූ වර්ගඵලයේ dw සමානයි කියලා මම ඔබට කිව්වා. මෙතන dw දානයි. එහෙනම් බලන්න වට වූ වර්ගඵලයේ dw සමානයි. මේ උස p මේ පළල dv pd. ඔබ කටපාඩම් කරපු මේ සම්බන්ධතාව dw සමානයි pdv කියන එක ඔන්න එනවා. වට වූ වර්ගඵලයේ dw සමාන නිසා. හැබැයි රජෝ හැබැයි මහත්යෝ මේ මෙසේ ගත හැක්කේ මේක ඍජු කොණාශ්‍රයක් නම් පමණයි. ඍජු කොණාශ්‍රයක් නම් පමණයි. බැරි වෙලා මේ ක්‍රියාවලිය වක්‍රයක් වුණා නම් මෙහෙම ඇදෙට ගියා නම් වෙන මොකක් හරි වුණා නම් මෙහෙම ගන්න බෑ. ඍජු කොණාශ්‍රයක් නිසා තමයි උස වැඩි කිරීම පළලෙන් වර්ගඵලය ගත්තේ. එහෙනම් ඔබේ පොඩි ඔළුවට තේරෙන්න ඕනේ මේ සූත්‍රයේ සත්‍ය වන්නේ නියත පීඩන ක්‍රියාවලි වලට පමණයි කියලා. නියත පීඩන ක්‍රියාවලි වලට විතරයි මේක සත්‍ය වන්නේ. අනිත් ඒවාට සත්‍ය වෙන්නේ නැහැ මේක. අනිත් ඒවාගේ DW හොයන්න පුළුවන් විශ්වවිද්‍යාලේ කියලා අනුකරණය කරලා. ඒ නිසා තමයි බයෝ කරන එක සාමාන්‍යයෙන් ෆිසික්ස් ඉගෙන ගන්න විශ්වවිද්‍යාලෙදී ඉහළට දෙන්නේ නැහැ. මැක්ස් කරන අයට ෆිසික්ස් කරන්න දෙනවා. ඇයි මැක්ස් කරන අය අනුකරණය ඉගෙනගෙන ඉන්නවා. අනුකරණය කියන්නේ මාස 4ක් 5ක් ඉගෙන ගන්න ලොකු පාඩමක්. කැම්පස් එකට ගියාට පස්සේ තව අනුකරණයක් උගන්වනවා. එතකොට ඒ අනුකරණය මේ අනුකරණය සාමාන්‍යයෙන් මැක්ස් කරන අය දාන්නේ dy යට dx නේ. කැම්පස් එකට ගියාට පස්සේ දාන්නේ ඩාබා y යට ඩාබා x. ඩාබා කියන අලුත් එකේ. උදාල අනුකරණය කරලා අරගෙන කරලා අනම්මනම් විකෘති ගොඩක් කරලා තමයි මේ ඇද වෙච්ච ක්‍රියාවලිය සඳහා වට වූ වර්ගඵලය හොයන්නේ. එතකොට ඒ නිසා තමයි ටිකක් වෙලාවට බයෝ කරපු අයට ෆිසික්ස් ඉගෙන ගන්න විශ්වවිද්‍යාලෙදී දෙන්නේ නැත්තේ. ෆිසික්ස් ස්පෙෂල් එකක් ෆිසික්ස් ජෙනරල් ඩිග්‍රී එකක් නැත්නම් කැම්පස් එකේදී ෆිසික්ස් ඉගෙන ගන්න ඕන. ඔබ අනිවාර්යෙන් මැක්ස් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට ෆිසික්ස් ඉගෙන ගන්න බැරුව වෙනවා. රයිට් අපි පැත්තකින් තියමුකෝ. ඒක අදාළ නැහැ. එතකොට dw සමානයි pdv ගැලපෙන නියත පීඩන ක්‍රියාවලිය වලට සඳහා පමණක් කියලා මෙතෙක් කල් කටපාඩම් කරා නම් දැන් තේරෙනවා ඒක එහෙම නෙවෙයි කියලා. ඒ නිසා මේක තමයි මම ඔබට කියන්න උත්සාහ කරේ. එහෙනම් මෙන්න මේ ක්‍රියාවලියට දාන්න පුළුවන් ඔබට dw සමානයි pdv. මේකට දාන්න බෑ. මේක දාන්න දෙකුත් නෑ බිඳුවයි. මේකට දාන්නත් බෑ. මේකට දාන්නත් බෑ. මොකද dw සමානයි pdv වෙන්නේ නියත පීඩන ක්‍රියාවලිය වලට විතරයි. එතකොට සාමාන්‍යයෙන් අපි උතනින් පස්සේ මේක අවසාන කොටසට ළඟා වෙන්නේ. බලමු ඊළඟට අපි අන්තිම විනාඩි 10 මොනවද කතා කරන්නේ කියලා. එතනින් තාපගත විද්‍යාවේ සමස්ත සිද්ධාන්ත නිමා වෙනවා. ඒ නිසා අන්තිම විනාඩි 10 බලමු අවදි වෙන්න මොනවද අපි කතා කරන්නේ කියලා. බලමු. රයිට්. අවසාන මිනිත්තු කිහිපයකට අපි එමින්නේ. ඔයාලට දැන් මානසි මතක් වුණා. මානසි හැබැයි මේ මාසෙකමාර වෙනකම් ඉවර වෙනකම් ඔබට පොරොන්දු වෙනවා ඔබේ තියරි ටික ඔක්කොම මාසෙකමාරෙන් හදනවා කියලා. අගෝස්තු මාසෙ වෙනකොට මාසෙකමාර ඉවර වෙනවා. අගෝස්තු මුල ඉඳන් සතියකට ප්‍රැක්ටිකල් 3ක් හෝ 4 ගානේ මාස දෙකමාරක් යනකොට විභාග කිට්ටු වෙනකොට මම ප්‍රැක්ටිකල්ස් ටික ඔබට ඔක්කොම වීඩියෝස් දානවා. මට පුළුවන් උපරිම දෙහලු මම කරලා ඉවර කරනවා. ඒතකොට මෙතෙන්ට සතුටුයි. ඔබට පුළුවන් දේ හරියට කළොත් තමයි ඔබ මට පේපර් ක්ලාස් එකේදී යම් මුදලක් ලබා දෙන එක වෙනම කතාවක්. ඒක දෙමේ වැදගත්. ඔබ මට සැලකුවා කියලා කියන්නේ. ඔබ මං වෙනුවෙන් මේක පාඩම් කරලා ඔබ චරිතයක් වුණා කියන එකයි. පුළුවන් නම් වෙලා බලන්න. පුළුවන් නම් වෙලා බලන්න. ඒත් එක්කම මේ වීඩියෝ අනිත් අයට ලංකාවේ අඳුරේ ඉන්න දරුවන්ට පුළුවන් තරම් ඇත්තටම දරුවෝ අඳුරේ හරි දේ උගන්වන්නේ නැහැ. ඒකනේ කියන්නේ ඇත්ත. ඒත් ඒ අයට පුළුවන් තරම් දැනෙන්න මේක ෂෙයා කරන්න. ඔයගොල්ලෝ මේ වීඩියෝ බලන channel එක ඔයගොල්ලෝ subscribe කරන්න. ඒක ඔයගොල්ලෝගේ වගකීම. ඒත් එක්කම මේ සෑම වීඩියෝ එකක්ම බලලා ඔයගොල්ලෝ ඒ වීඩියෝ එක ගැන ගත්ත ප්‍රයෝජනයවත් අඩු ගානේ ප්‍රයෝජනයවත් මට දැනගන්න. ඒ කියන්නේ කමෙන්ට් එකක් දාන එක ඔයගොල්ලෝගේ වගකීමක්. හැබැයි ඔය එකක්වත් නොකරා කියලා මම තරහ නෑ. තරහ වෙන්නේ හරියට මේ වැඩේ ප්‍රයෝජනයක් මොකක්ද?
මේක ප්‍රයෝජනයක් නොගන්න එකම මට කමෙන්ට් එකක් එකයි සබ්ස්ක්‍රයිබ් කරත් එකයි වැඩක් නැහැ. වැඩක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක හරියට කිරීම අංක 1. සිංහ පැටවු ටිකක් තනන ගමන මේක. ඒ නිසා මේක හරියට කෙරෙන්න ඕනේ. රයිට් අපි ඊළඟට මෙතෙන් යනවා. ඔබට පේනවා ඕනම වායුවක විශිෂ්ට තාපකාරීතා දෙකක් තියෙනවා. මෞලික තාපකාරීතා දෙකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඝන ද්‍රව්‍ය නම් විශිෂ්ට තාපකාරීතා එකයි මෞලික තාපකාරීතාත් එකයි. ඇයි? ජලයේත් එහෙම ද්‍රවයකත් එහෙම. ඇයි වායුවක විතරක් දෙකක් තියෙන්නේ? නියත පීඩනයේදී විශිෂ්ට තාපකාරීතාව කියලා මේ චූටි CP ඉන්නවා. මේ චූටි CP කියන්නේ නියත පීඩනයේදී. එකක් ලියන්න. නියත පීඩනයේදී විශිෂ්ට තාපකාරීතා විතාදා වායුවේ රයිට් මේ වායුවේ විමලිය මොකම ලියන්න බෑ වායුවේ විශිෂ්ට තාපකාරීතාව. එහෙනම් මූ කවුද? මම ලියන්න ඕනේ නෑ නියත පරිමාවේ දී වායුවේ විශිෂ්ට තාපකාරීතාව. මොකක්ද කියන්නේ? පරිමාව නියතව තියාගෙන වායුවේ කිලෝ එකක් උෂ්ණත්වය අංශකයකින් ඉහළ දාන්න දෙන්න ඕන තාපය. පරිමාව නියතව තියාගෙන වායුවේ කිලෝ එකක ස්කන්ධයක උෂ්ණත්වය අංශකයකින් ඉහළ දාන්න දෙන්න ඕන තාපය CV. පීඩනය නියත තියාගෙන කිලෝ එකක ස්කන්ධයේ උෂ්ණත්වය අංශකයකින් ඉහළ යන්න දෙන්න ඕන තාපය CP. nothing. ඊළඟට තව දෙන්නෙක් කියනවා ලොකු CP ලොකු CV. සමහර ඒ වගේ මෙයාට වඩා මෙයා ටිකක් තදට ලහු කරලා දෙන එක සයිස් එක උනාට මෙයා ටිකක් තද අකුරේ. මෙයා වායුවේ නියත පීඩනයේ හොඳට අහගෙන ඉන්න ඕනේ. නියත පීඩනයේ මෞලික තාපකාරීතා. මෞලික තාපකාරීතා. මොකක්ද ඒක අදහස? පීඩනයේ නියත විදිහදී මෞලයක් කෞෂ්ණත්වය අංශකයකින් ඉහළ දාන්න දෙන්න ඕන තාපය. මෞලික යකෝ කිලෝ එකක මවුල කීයක් තියෙනවද? බර ගාණක් තියෙනවා. ඒ නිසා මූ වැඩි කියලා පැහැදිලිව කාට විශිෂ්ට තාපකාරීතාව වායුවේ වැඩි මෞලික තාපකාරීතාව. එකම අවස්ථාවක් කියන්නේ පීඩනයේ නියත විදිහදී නම් එහෙම. පරිමාව නියත විදිහදී නම් දෙකම තමයි නමුත් මතක තියාගන්න. මෙයා ලොකු එක්කෙනා නියත පීඩනයේදී මෞලික තාපකාරීතාව. එහෙනම් මූ කවුද? නියත පරිමාවේදී මෞලික තාපකාරීතාව. ඔයාලා දන්නවද මෞලික තාපකාරීතාවයි විශිෂ්ට තාපකාරීතාවයි සම්බන්ධය මේ ලොකු CP නියත පීඩනයේ මෞලික තාපකාරීතාව m වරක් චූටි CP නියත පීඩනයේ විශිෂ්ට තාපකාරීතාවට සමානයි. ඒ වගේම තමයි නියත පරිමාවයේ මෞලික තාපකාරීතාව m වරක් චූටි CV නියත පරිමාවයේ විශිෂ්ට තාපකාරීතාවට සමානයි. කවුද මේ m කියන්නේ? වායුවේ මෞලික ස්කන්ධය. ඔයාලා දන්නවද පුතේ? සාමාන්‍යයෙන් මේ නිසා ඔබට පේනවා මේ දෙන්න අතර අනුපාතය ගැමා කියලා කියනකොට මේ දෙන්න අතර අනුපාතය ගැමාටම සමාන වෙනවා. මොකද මේ M10 කැපෙනවා. මේ ගැමා කියන්නේ කවුද? වායුවේ. උදාහරණ ප්‍රධාන තාපකාරීතා විශිෂ්ටම ඕනේ අතර අනුපාතේ තමයි ගැමා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් එකට වඩා විශාලයි. ආසන්න වශයෙන් 1.2ක් වාගේ වෙන්න පුළුවන්. වායුවට ඒක වෙනස. ඔය ගැමා අපි පාවිච්චි කරන ඔබට මතක ඇති දෝලන තරංග වලදී වාතය හරහා අන්වායන තරංග ගමන් කරන වේගයට මේ ගැමා පාවිච්චි කරනවා. එහෙනම් මේ ගැමා මේ තාපගති විද්‍යාවේදීත් අපි පාවිච්චියට ගන්නවා. ෆිසික්ස් කොටස් වශයෙන් ඉගෙනනකොට මුළු ෆිසික්ස් මේකක් හලු. ඔයගොල්ලෝ කොටස් වශයෙන් ඉගෙන ගත්තා. right මුළු ෆිසික්ස් එකක් right ඔයගොල්ලෝ වෛද්‍ය විද්‍යාලයට යන්න පෙර බයෝ කරලා ඇස ගැන වෙනම කකුල ගැන වෙනම නාහය ගැන වෙනම තව මොකක් හරි ගැන වෙනම ඉගෙන ගත්තාට වෛද්‍ය විද්‍යාලයේ ගිහිල්ලා මුළු බොඩි එකම එකක් කියලා ඉගෙන ගන්නවා. ඒක තමයි මෙඩිසින් කරනවා කියන්නේ. කොවිරස්. ඉතින් ෆිසික්ස් ඉගෙන ගන්නකොට ඉහළට මේ සියල්ල ඔබට එකක් බව දැනේ. හරි. එහෙනම් ඔබ දැන් ගැමා අඳුරනවා. CP බෙදීම CV ලොකු CP බෙදීම ලොකු CV හෝ පොඩි CP බෙදීම පොඩි CV තමයි අනිවාර්යයෙන් ගැමා වෙන්නේ. ඔබ දන්නවද
අපි මේකෙදි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන තාපගත විද්‍යාවේ පාවිච්චි කරන ප්‍රධාන සමීකරණ කීපයක් තියෙනවා. ප්‍රධාන සමීකරණ. මෙතනින් අපි මේ කතාව විවර කරනවා. දැන් ඔබ දන්නවා ඔබට කරන්න පුළුවන් යමක් කියලා. පළවෙනි එක dw සමානයි pdv. pdv. right. මේ pdv වෙනුවටම තව සමීකරණයක් අපිට ගන්න පුළුවන් nr dt. මේකෙන් මේක ඔප්පු කෙලියයි. එහෙනම් dw සමානයි pdv වෙනුවට පරිමාවංශ දන්නව නම් පීඩනය දන්නව නම් ඒ dw දැම්ම හැකි. ඒව හැකි. මවුල ගානයි r ගානයි දැනගෙන උෂ්ණත්ව වෙනස දැන් ගන්න. කලින් අපි ඇඳපු රේඛාවේ මතකනේ මෙතන 300 එතන 400. ඔබ දන්නවනේ උෂ්ණත්ව වෙනස. පරිමාවංශ දන්නේ නැත්නම් ඔබට මේක දාලා වෙන්න පුළුවන්. r කියන්නේ සර්වත්‍ර වායු නියතේ, n කියන්නේ වායුවේ මවුල ගාන. ඒ නිසා pdv වෙනුවට ඔබ nr dt දාන්නත් පුළුවන්. හැබැයි මොන එක දැම්මත් මේක දාන්න පුළුවන් නියත පීඩන ක්‍රියාවලිය වලට විතරයි. නියත පීඩන ක්‍රියාවලිය සඳහා පමණයි. ක්‍රියාවලිය සඳහා පමණි. ඔබ දාන්න පුළුවන් ඒකට. ඒක තාමත් වැදගත්. මේ පළවෙනි සම්බන්ධතාව දෙක. ඊළඟට තුන්වෙනි සම්බන්ධතාව මම ඔබට දෙනවා. මාර වැදගත්. මාර වැදගත්. ඒකත් නියත පීඩන ක්‍රියාවලිය වලට try කරන්න පුළුවන්. ඒ තමයි dq දුන් තාපය නැත්නම් පිට වූ තාපය ncp dt කියලා ලියන්න පුළුවන්. ncp dt. ඒතර මෙයා දාන්න පුළුවන් වෙන්නේ ඔබ දන්නවා නියත පීඩන ක්‍රියාවලිය සඳහා පමණයි. මෙයා දාන්නේ නියත පීඩන ක්‍රියාවලිය වලට. ඒ කියන්නේ අපි දැන් චක්‍රය දීලා තිබ්බොත් අපිට පේනවා ඉතින් මේ පැත්තට තිබිලා තිබ්බොත් ඒකේදී විච්ච dw ගන්න මේක දැන් නැහැ. මොකක්ද දාන්නේ pdv දාන්න පුළුවන් නැත්නම් nr dt දාන්න පුළුවන්. ඒකේදී උරාගත් හෝ පිට කරපු තාපය හොයන්න මේක දැන් නැහැ. dq සමානයි n cp dt. එහෙම නැත්නම් කාටද මේකට මේකක් දාන්න පුළුවන්. මෙතන මවුල ගන්න තියෙන්නේ. ස්කන්ධය මෙතන දාලා චූටි cp දාන්නත් පුළුවන්. දෙකම එකයි. මෙතන ලොකු CP මෞලික එක. ඒ නිසා එකත් එක්ක මවුල ගාන සම්බන්ධ වෙන්නේ. මෙතන චූටි CP විශිෂ්ටතා පදාර්ථතාව කිලෝ එකක් එක්ක මෞලික ස්කන්ධය අල්ප ස්කන්ධය මෙතන සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මේ දෙකම එකක්. මේ දෙක එකක්. දෙකක් නෙවෙයි. එකම වෙනස එකක තියෙනවා මෞලිකතා පදාර්ථතාව නියත පීඩනයේ අනික තියෙනවා විශිෂ්ටතා පදාර්ථතාව නියත පීඩනයේ. විශිෂ්ටතා පදාර්ථතාව බදාගෙන ඉන්නේ ස්කන්ධය. මෞලිකතා පදාර්ථතාව බදාගෙන ඉන්නේ ලොකු CP බදාගෙන ඉන්නේ මෞලිකතා. එතකොට මේ සම්බන්ධතා හතර ඇතර මෙතන එකයි තියෙන්නේ. මේ දෙකයි right මේකයි පාවිච්චි කරන්නේ නියත පීඩන ක්‍රියාවලිය වලට විතරයි. ඒ කියන්නේ සර් ඒ කියන්නේ මෙහෙම ඇඳපු රේඛාව වලට විතරයි. PV වක්‍රය. ඒ කියන්නේ සර් සමහර ඒ වගේ PV වක්‍රේ නොදී ගාන දෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ මෙහෙම කියයි. වායුවක පීඩනය වෙනස් නොකොට උෂ්ණත්වය හවල් එකේ ඉඳන් අහවල් එක දක්වා වෙනස් කරනවා. එහෙම කිව්වා. වායුව දෙක වැඩි කිරීම 10 නියත පීඩනය යටතේ උෂ්ණත්වය 300 ඉඳන් 400 වෙනස් කරනවා කියලා කිව්වා. නියත පීඩනයක් වෙනස් කරනවා කිව්වා. පීඩනය වෙනස් නොකර වෙනස් කරනවා කිව්වා. දෙකම එකයි. පීඩනය නියතයි. බස් ගාලා මේ තුනෙන් ඕන එකක් දාලා ගස් ගාලා ඉන්න දේ අරන් දෙන්න දක්ෂ වෙන්න ඕනේ මගේ පුතේ. එතකොටයි මේ මහ පොළොව මගේ දරුවෝ ගැන ආඩම්බර වෙන්නේ. එතකොටයි උඹලා ගැන මේ මහ පොළොව ආඩම්බර වෙන්නේ. හැම වෙලේම අනිත් එක ලියන එක බලාගෙන ලියන එක නෙමෙයි කරන්නේ. මේක ඇතුළට ගත්තා තමන් මැච් එක ගැහුවා. right. ඒක උඩට මතක තියාගන්න මේ ගේම් එක ගහන්න ඕනේ. හරිනේ? right. එහෙනම් මේ තුන නියත පීඩන ක්‍රියාවලියට විතරයි. දැන් මෙන්න එකක් ඉන්නවා. du අභ්‍යන්තර ශක්ති වෙනස සමානයි ncv dt. මගේ පුතේ ඕනම ක්‍රියාවලියකට දාන්න පුළුවන්. ඕනෑම ක්‍රියාවලියකට දාන්න පුළුවන්. අහගෙන ඉන්න ඕනේ. ඕනෑම ක්‍රියාවලියකට දාන්න පුළුවන්. ඕනෑම ක්‍රියාවලියකට මුදන්න පුළුවන්. මුන් තුන් දෙනා දාන්න. ඒ නිසා අපි මේක තරු දෙකක් දාමු. මේක පීඩන ක්‍රියාවලිය වලට විතරයි. මුන් තුන් දෙනා.
මූ ඕනේ එකට දාන්න පුළුවන්. එහෙනම් මූ නියත වෙන්න ක්‍රියාවලියට දාන්නත් පුළුවන්. මූ නියත පරිමාණ ක්‍රියාවලියට දාන්නත් පුළුවන්. මූ සමෝෂ්ණ ක්‍රියාවලියට දාන්නත් පුළුවන්. මූ ස්ථිරතාප ක්‍රියාවලියට දාන්නත් පුළුවන්. මාර ගැලවුම්කාරී ක්‍රියා. මෞලදාන මෞලික නියත පරිමාවේ මෞලික තාපදාරිතා උෂ්ණත්ව වෙනස. මෙතන දාන සංඛ්‍යාත්මකයි. ඒතර du ප්‍රමාණාත්මකව හොයන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි වෙලා නම් du ධන කියලා ප්‍රධාන සමීකරණයට ඔබනවා. du ධන කියලා. උෂ්ණත්වය අඩු වෙලා නම් මේකෙන් සංඛ්‍යාත්මකව du ගණනය කරලා ප්‍රධාන ක්‍රියාවලියට ඔබනවා. සමීකරණයට. ඒක තාපගත විද්‍යාවේ පළවෙනි නියමය. පළවෙනි නියමය හිවුවට පස්සේ පළවෙනි එකට පහලින් එන්න ඕන තව නියමයක් කෙරෙහි විද්‍යාඥයන්ගේ අවධානය යොමු වුණා. ඒ මොකක්ද දන්නවද? ගාමිණී නිමල් එක්ක යාළු නම් නිමල් සිල්වා එක්ක යාළු නම් ගාමිණී නිමල් එක්ක යාළු නම් නිමල් සිල්වා එක්ක යාළු නම් ගාමිණී සිල්වා එක්ක යාළුයි කියන නියමය. එහෙම නියම තියෙනවා. ඔව් එහෙම නියම තියෙනවා. නෑ. එහෙනම් ඕකේ මේකයි. A හා B පද්ධති දෙක තාපජ සමතුලිත නම් තාපජ සමතුලිත නම් A හා B පද්ධති දෙක තාපජ සමතුලිත නම් ඒ කියන්නේ ස්පර්ශව තිබ්බම මුගෙන් මූට තාපය යන්නේ නැත්තම් A හා C පද්ධති දෙක තාපජ සමතුලිත නම් මුගෙන් මූටවත් තාපය යන්නේ නැත්තම් අනිවා B සහ C තාපජ සමතුලිතයි. B සහ C තාපජ සමතුලිත. A හා B තාපජ සමතුලිත නම් A හා C තාපජ සමතුලිත නම් B හා C තාපජ සමතුලිතයි. උකට අපි කියනවා තාපගති විද්‍යාවේ එකට කලින් එන්න ඕන නියමය නිසා ශූන්‍යාදී නියමය කියලා. තාපගති විද්‍යාවේ ශූන්‍යාදී නියමය කියන්නේ ඒක. අවශ්‍ය සටහනේ Taman එක සටහන් කරගන්න. හරි. දැන් මෙතන තියෙන නියත පරිමාවේ මෞලික තාපදාර්ථය. මේකට ඕන තව එකක් මට ලියන්න පුළුවන්. du සමානයි. අර වගේ n වෙනකොට මෞල ගාන දාලා චූටි cv දාලා dt දාන්න. මේ දෙකම එකයි. මෙතන මෞලත් එක්ක නියත පරිමාවේ මෞලික තාපදාර්ථය තමයි මෙතන ස්කන්ධයත් එක්ක නියත පරිමාවේ විශිෂ්ට තාපදාර්ථය. මේ වගේම තමයි. හැබැයි සර් කිව්වනේ සර් මේක ඕන හිතට දාන්න පුළුවන් කියලා. හැබැයි සර් මේකේ නියත පරිමාවේ තාපදාර්ථයතාවනේ තියෙන්නේ සර්. ඔව්. ඒ ප්‍රශ්නයක්ද? ඔව්. ඒකේ නියත පරිමාවේ මෞලික තාපදාර්ථය තිබ්බට කමක් නෑ පුතේ. ආසන්න කිරීමක් නෙමෙයි. ඕනම ක්‍රියාවලියක මේක දාලා හොයන්න පුළුවන්. මොකද මේ නියත පරිමාවේ මෞලික තාපදාර්ථතාව කියන එක පරිමාව නියත විටදී මෞලික උෂ්ණත්වය අංශක එකකින් ඉහළ දැමීමට අවශ්‍ය තාපය කියන එකේ වායුව සඳහා නියතයක්. ඒ නියතය අපි ගත්තට පස්සේ ඒ වායුව අරගෙන බැලුම් පුම්බනවාද? ඒ වායුව අරගෙන පවන් ගහ ගන්නවද? නැත්නම් ඒ වායුවේ තුන වෙන මොකක් හරි කරනවද කියන එක ආදාළ නැහැ. ඒක CVමයි. ඒ නිසා කෙනෙකුට දෙන්න පුළුවන් මේක නියත පරිමාවයක නිසා දාන්න පුළුවන් නියත පරිමාවක් නෑ. මේක ඕනම ක්‍රියාවලියකට දාන්න පුළුවන්. ඒ වගේම ළමයෙකුට දෙන්න පුළුවන් මේක නියත පීඩනයක නිසා ඒක ඕන මේකට දාන්න බෑ. ඒක දාන්න පුළුවන් නියත පීඩන ක්‍රියාවලිය වලට විතරයි. අවසාන වශයෙන් සමුගන්න මොහොතකට පෙර තවත් එක් වැදගත් දෙයක් මම ඔබට ප්‍රකාශ කරමි. දැන් සමුගන්නවා හරි මහන්සි. ඒ සම්බන්ධයෙන් ඔබ සියලු දේ මොකද ලියන්න ඇති. මම ඒ නිසා කරනවා ඕනම ක්‍රියාවලියකට මේක දාන්න පුළුවන් කියන එක ඔබේ සටහනේ සකස් කරන්න ඕනේ. හාෆ් ෂීට් කොළ භාගයක ඔබ සටහන ලකුණු කරන්න ඕනේ. එවැනි කොළ 5ක් 10ක් උපරිම වශයෙන් ඔබට එයි. බයිකිට්ටුවේ පාඩම් කරන්න වෙන කොපොත් ඕනේ නැහැ. ඒත් එකම අපි ඉක්මනට අපි සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණය වැඩි කරගත්තොත් මම ඔබ වෙනුවෙන් අද පුරුදු වෙනවා. යාන්ත්‍ර විද්‍යාව දවස් 2ක් ඇතුළත ලබන මාසෙ වෙන්න පුළුවන්. පැය 4 කොටස් 2ක් එක දවසකට. ආයෙත් සතියකින් පස්සේ දාම පැය 4 කොටස් 2ක් හැටියට එක දවසක වශයෙන් දවස් 2කදී සමස්ත යාන්ත්‍ර විද්‍යාව ලංකාවාසී සියලුම දරුවන්ට නොමිලේ YouTube හරහා ලයිව් උගන්වනවා. ඔබ වැටිලා ඉන්න අගාධයෙන් ඔබ ගොඩ ගන්නවා. ඒ නිසා ඔබ සමාජගත කරන්නේ පණිවිඩේ ඔබ යාළුවෝ දැනුවත් කරන්න, ඔබ සහභාගී වෙච්ච පන්ති ඉන්න හැම එකම දැනුවත් කරන්න. ශ්‍රීලාල් සර් යාන්ත්‍ර විද්‍යාව YouTube එකේ පැය 8-2කින් ඉවර කළ දෙනවා කියලා. ඒ කියන්නේ රේඛීය චලිතයේ ඉඳලා දෛශිකයි සාපේක්ෂ ප්‍රයෝගී කරන්නේ නැහැ. ඒක ඔබ කරලා ගන්න ඕනේ.
රේකී චලිත ඉඳලා බලය, ක්ෂමතාව, කාර්යක්ෂමතාව, එතනින් ගියාම කෝණික ගමිත සංස්කෘතිය ඔක්කොම කරලා කෝණික චලිතයක් කරලා ව්‍යවස්ථිතයක් කරලා තරල ගති විද්‍යාව වර්ණුලිත කරලා ඔබට යමක් සාධාරණ ඉෂ්ට කරනවා ලංකාවේ මිනි ජනතාවගේ දරුවන්ට නොමිලේ YouTube හරහා. ඔබ ඒක බලාපොරොත්තු වෙ සිටිය යුතුයි. මොකද මේ channel එකේ තුලින් තමයි අපි ඔබ මේ සඳහා දිනේ දැනුවත් කරන්නේ. right. අවසාන වශයෙන් මම ඔබට කියන්න තියෙන්නේ වායුක සාමාන්‍යයෙන් CP විශාලයි CV ට වඩා. මේක ඔබ දන්නව නැත්නම් මේකෙන් බෙදුවාම ඒක ඇදසම ගන්නක් ඉන්නේ නැහැ. මම කියන්නේ ලොකු CV කියන්නේ. මේ ලොකු එක්කලා. පොඩි එකා ඉන්නේ විශිෂ්ට. ලොකු CP ගත්තොත් ලොකු CP ලොකුයි CV ට වඩා. චූටි CV ට වඩා ලොකුයි. ඒක ඇත්ත. නමුත් මේ CP CV ගෙන් අඩු කරොත් ආරෙන්ඩෝනේ සර්වත්‍ර වායු නියතේ එන්න ඕනේ පුතේ. මේකේ ඉන්නවා. ගොඩාක් ලංකාවේ ගණන් වල මම හිතන ලංකාවේ ගුරුවරු ෆිසික්ස් ඉගෙන ගන්න පටන් ගනී දැන්. ලංකාවේ ගුරුවරු සමහර ඉතාලි ස්වල්ප පිරිසක් ඉන්නවා මේ සබ්ජෙක්ට් එක හරියට දන්න. අනිත් ඒවා දන්නේ ටොනික් මුඩියෙන් එකයි. උන් ඒක හලාගෙන වපුරගෙන ඒක පෙන්න තමයි ඔය සිනමා බුද්ධිය ගැන කීකෑම රඟන්නේ. හරි. හැබැයි මේක සබ්ජෙක්ට් එක හරියටම දන්නේ නැති උන් අඩු ගානේ මේ වීඩියෝ ටිකවත් බලලා තමන් දරුවන්ට හරි දේ උගන්වන්න. මොකද සමහරව නිර්මාණය කරලා තියෙන ගණන් වල මේකෙන් අඩු කරපුවම R නෙවෙයි. 8.3 නෙවෙයි. يعني ගාන වැරදි. මේක හැබැයි විෂය නිර්දේශයේ නැත. ඒ නිසා රචනා ප්‍රශ්නෝත්තරී ඔබ පාවිච්චි කිරීමෙන් වැළකී සිටිය යුතුය. ප්‍රභාකරන් අවසාන මොහොතේ සයින් කරලා දුන්නා වගේ. ඔබට මම මේක දෙනවා අය. හැබැයි මේ දෙන්නේ සයින් කරලක් නෙවෙයි. MCQ වලදී මෙහෙම අතගාලා මෙහෙම ගන්න තියෙන උත්තර ටක් දාලා කොහොම ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. ඕනම වායුවක CP ඉන CV සමානයි R නෙවෙයි. ද්වි පරමාණු වායුවක CP ඉන CV සමානයි R. අපි එහෙම කියමුකෝ. වෙනත් වායු ගත්තොත් ඒ වගේ CP ඉන CV කියන්නේ R ගේ ගුණාකාරය. නමුත් ඕගොල්ලන්ගේ විභාගෙට දෙන ප්‍රශ්න හැම එකකම CP ඉන CV R ට සමාන වෙන්න ඕනේ. ඒක අතිශය බහුවර්ණ වලට වැදගත්. එහෙනම් ඔබට තාපගති විද්‍යාවේ සිද්ධාන්ත මෙතනින් නිමා වෙනවා. කිසිම ප්‍රැක්ටිකල් එකක් ඕකේ නැහැ. මේ සිද්ධාන්ත ටික හොඳටම බලලා ඔබ තනියෙන් ගණන් හදන්න උත්සාහ කරන්න ඕනේ. අඟහරුවාද ඔබට පේපර් ක්ලාස් එකේ පේපර් එක ලැබෙනකොට විද්‍යාර්ථී ගානක් ලැබෙනවා. අඟහරුවාද දවල් 2ට විතර. ඔබ ඒක තනියෙන් හදන්න ඕනේ. බදාන පන්තියේදී ඒක සාකච්ඡා කරනවා. බොහොම මහන්සියි. ඔබ වෙනුවෙන් විශාල දෙයක් කරා. රයිට්. එහෙනම් සමුගන්න වෙලාව හරි. සුපුරුදු සිතින් ආයමත් අපි ඔබ මුණ ගැහෙනවා. ලබන සතියේත් මේ වගේ තවත් වීඩියෝ එකක් තුලින් එතෙක් ඔබට හැමෝටම ආයුබෝවන් කියන්නේ සුදානම් වෙන්නේ. ආයුබෝවන් ගිහින්